තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සදා සම්පන්න කාරුණික පින්වත්නි, මේ පින්වත් හැමදෙනාම ගෙවල් දොරවල් වල නොයෙක් කටයුතු තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා මේ විහාරස්ථානයට එමිනියේ තුනුරුවන් පිහිට, තුනුරුවන් කරන, තුනුරුවන් ආරක්ෂාව කියන එකම අදහස ඇතුව මේ ජරා මරණ සංඛ්‍යාත ජීවිතය අජරාමර භවකට පත් කර ගන්නට අවශ්‍ය ප්‍රතිපත්තිමය වශයෙන් හැසිරීමටයි. ඉතින් ඒ නිසා අද දවසේදී මේ පින්වත් හැමදෙනාම ගොඩාක් කායික වාචික සංවරයක් ඇති කර ගන්නට ඕනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් පෙන්වා වදාළ ඒ ධර්මචර්යාවේ හැසිරෙන ආකාරය, හැසිරිය යුතු ආකාරය, කායික වාචික මානසික සංවරය ඇති කර ගන්න ආකාරය අපි පැහැදිලි කරගෙන ඒ අනුව අද දවසේදී ටිකක් ප්‍රායෝගිකව අපි පුහුණු වෙන්නට ඕනේ. ඉතින් ඒ සිල් සමාදන් වුණේ චිත්ත භාවනාවක්, චිත්ත සමථය ඇති කරන භාවනාවක් කරන්ට උපකාර පිණිස, ඉඩ පහසු පිණිස. චිත්ත භාවනාවක්, චිත්ත සමථය ඇති වෙන කමඨහනක් අපි වඩන්නේ මොකටද? පඤ්ඤා භාවනාව නැත්නම් ප්‍රඥාව ඇත්ත ඇති හැටි දැකීම සඳහායි කියලා අපි මතක් කළා. අද දවසේදී අපි ධර්මය ටිකක් තේරුම් අරගෙන මේ සමථ විදර්ශනා භාවනාවන් පොඩ්ඩක් කරමු. මේ සමථ විදර්ශනා භාවනාවන් පුරුදු කරන්ට කලින් මම මතක් කළා මේ චිත්ත සමථය ඇති වෙන විදිහට, ඒ වගේම ප්‍රඥාව ඇති වෙන විදිහට කටයුතු කරන්නේ ඇයි කියන අවබෝධය අපිට අවශ්‍යයි. ඉන්නතුනි, ඔබත් මමත් අති දීර්ඝ සංසාර ගමනක එන අය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චතුර්ණම් භික්ඛවේ ධම්මානං අනුනුබෝධා අපටිවේදා ඒව මිදං තිකමද්ධානං සංධාවතං සංසරිතං. මායන මේ සතර ධර්මය අවබෝධ නොවීම නිසා, අවබෝධ කරගත්තේ නැතිකම නිසා මේ සසර හේමියට දුවනවා, සැරිසරනවා කියලා. කුමන ධර්මතා හතරක්ද මේ දුක? මේ දුක ඇතිවීම, මේ දුක නැතිවීම, මේ දුක නැති කරන මාර්ගය. මේ චතුරාර්ය සත්‍ය ධර්මය ඇත්තටම ගොඩාක් ගැඹුරුයි. ගැඹුරු කමටත් වඩා හරි සියුම් නොවන දැක්ක යුතු දර්ශනයක්. ඉතින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් මේ දුක් සහගත සසර ගමන එපමණකින් අපිට නිමා කර ගන්නට පුළුවන්. එතනදී මොනතරම් කායික මානසික වීර්යයක් තිබුණත්, ඒ වගේම මොන විදිහේ චිත්ත සමාධියක් තිබුණත් ඒ වීර්යයටවත්, ඒ චිත්ත සමාධියටවත් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ.
චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නුවණින් දැකීමකින්. ඒ හින්දා දර්ශනයකින්ම දුරුකට යුතු කෙලෙසයක් නේ අවිද්‍යාව කියන එක. ඒ චතුරාර්ය සත්‍ය කල්යාණ මිත්‍ර ඇසුරින් සද්ධර්මයේ තුලින් අහලම දැනගන්නට ඕනේ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච මානසික ප්‍රධානම ලක්ෂණයක් තියෙනවා. මොකක්ද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියන ධර්මතාවයන්ගෙන් මිදෙනවා. සීලපත පරමත කියන ධර්මතාවයෙන් මිදෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ නොවන මානසික ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරමත කියන ධර්මතාවයෙන් යුක්තයි. ඒක අපිට හඳුනා ගන්නත් පුළුවන්. තමන්ට ඇත්තටම ආර්ය භූමියකට පත් වෙලාද තමන් ඉන්නේ, තමන්ට සක්කාය දිට්ඨිය තියනවද, එහෙම නැත්නම් කාංකා විචිකිච්ඡා තියනවද, ඒව දුරු වෙනවද කියලා තමන්ටම තමන්ව දැනගන්න පුළුවන්. මම ඒක ටිකක් පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් මම අද දවසේදී පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා මේ ශාසනයේ සාමුක්ඛාසන දේශනා කියලා හඳුන්වන මේ චතුරාර්ය සත්‍යය. ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ උන්වහන්සේ ධර්මතාව ටික පැහැදිලි කළා විවෘත කළා දෙන්නවා. එතකොට එතනදී අපි බුද්ධ දේශනාවේ තවත් තියෙන පොඩක් බලමු. සංයුත්ත නිකායේ නිදානමග්ගේ අභිසමය සංයුත්තේ බාල පඬිතුක සූත්‍රයක් තියෙනවා. මේ බාල පඬිතුක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අවිද්‍යාවගේ වැසීමෙන් තණ්හාවගේ යුක්ත වීමෙන් බාලයාගේ මෙසේනේ කය හටගත්තා. ආධ්‍යාත්මික කය ධෛර්ය නාම රූප දෙකක් කියන මේ ධර්මතා දෙක නිසා එයා සැප දුක් විඳිනවා. අවිද්‍යාවගේ වැසීමෙන් තණ්හාවගේ යුක්ත වීමෙන් පඬිතයෙක් මෙසේනේ කය හටගත්තා. ආධ්‍යාත්මික කය ධෛර්ය නාම රූප දෙකක් නිසා එයා සැප දුක් විඳිනවා. මහණෙනි මෙහිලා බාලය හා පඬිතයා කියන විශේෂණය ලැබෙන්නේ කුමකින්ද කොතනකින්ද? ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා බාලයාගේ නුවණ අඩු කෙනාගේ අවිද්‍යාව ප්‍රහීනුනේ නැහැ. තණ්හාව ක්ෂය වෙන්නේ නැහැ. අවිද්‍යාව ප්‍රහීන වෙන තණ්හාව ක්ෂය වෙන භ්‍රමචර්යාවේ හැසිරෙන්නේ නැහැ. කය දිදීමෙන් පස්සේ මරණයෙන් පස්සේ මේ කයෙන් අන්‍ය කයකට විරත් උප්පත්තියකට එයා පැමිණෙනවා. ඒ හින්දා යට බාලයි කියලා කියනවා. අවිද්‍යාව විවේචනයෙන් තණ්හාවෙන් යුක්ත මේ කය හටගත්තා. නමුත් පඬිත කියලා කියන්නේ එයාගේ අවිද්‍යාව ප්‍රහාණය වුණා. තණ්හාව ක්ෂය වුණා. ඒ නිසා කය දිදීමෙන් මරණයෙන් පස්සේ නැවත කයකට පැමිණෙන්නේ නැවත උපත්යකට යන්නේ. ඒ නිසා පඬිතුක කියනවා. එයාට කියනවා අන්තිම දේහදාන අන්තිම ශරීරය දරන කෙනා කියලා. එතකොට මේ ජීවිතයේ තියෙන මේ ජීවිතයේ ඇතුළත් ප්‍රශ්න ටික නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. නැවත උපත්යකට යනවද නොවෙනවද කියන තැන හදාගන්නේ නැති එක මතයි බාලහා පඬිතුකම යෙදෙන්නේ. ඒක වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සියලු ආශ්‍රය ධර්මයන් ක්ෂය වුණා. අපි දැන් මම පින්වතුන්ට පොඩි පරිශ්‍රණයක් මාත් එක්ක වෙන්න අපි හොඳ තහම් පරිශ්‍රණයක් කරමු.
නැත්නම් පින්වතුන්ට හිතෙන්න පුළුවන් මම මේ චතුරාර්ය සත්‍යමත් මේ ඉන්න නැද්දී පෞද්ගලික මතයක් කියලා. ඒකම බුදුරජාණන් වහන්සේ කියනපු මේ දුක දුකේ ඇතිවීම නැතිවීම කියන ටික සාමාන්‍ය ලෝකයා දකින දර්ශනයකට වඩා වෙනස්. ඒකයි පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විචා උදපාදි ආලෝක උදපාදි. පරමසුරු ධර්මයක් කෙරෙහි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඵලම ඥානයේ ඵලම ප්‍රඥාව ඵලම ආලෝකේ ඵලම. ඒකට ආලෝකේ ඵලම කියනකොට අපි ගොඩාක් වෙලාවක කට්ටිය මේ ටියුබ් ලයිට් එක පැස් ලයිට් එක වගේ දෙයක් ඇතුලේ කියලා නෑ ප්‍රඥා ආලෝකයක් ඇත්ත ඇති දක්නාකමක් අවිද්‍යාන්ධකාරයේ විදින විද්‍යාවේ ආලෝකයක්. ඒක අපි හිතන ආලෝක රූපයක් හිතන්න එපා. එතකොට දැන් අපි ගවේෂණය කරලා බලමු පොඩ්ඩක් මේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය පින්නන්ට මොන විදිහටද කටයුතු කළේ කියන එක. බුදුරජාණන් වහන්සේ පින්නනවා අපි කෙටි කරලා කමු වර්තමාන චක්කෝ පටිච්ච රූපේච උපජ්ජති චක්කෝ විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා වේදනා පච්ච තණ්හා මනික එන්න පෙරදහමට තණ්හා පච්ච උපාදාන උපාදාන පච්ච භව භව පච්ච ජාති ජාති පච්ච ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන උපායාස සංභවಂತಿ. එතකොට ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමනස් කියන මේ ටික තමයි දුක්ඛ සත්‍ය කියලා මතක් කරන්නේ. හරිද? ওই දුකට ආසන්නම කාරණාව ළඟම කාරණාව හැටියට පිළිමේ මොකද භවයනේ භවපච්චය ජාති. ඊට පස්සේ මේ පිළත් එක්කෙන්ද පෞද්ගලික අදහස් වලට හිත යොමු කරන්න එපා. අපි මෙතන කල් දැනගෙන තැන් වලට හිත යොමු කරන්න එපා. එතකොට ජාති ජරා මරණ දුකට ආසන්නම කාරණාව හැටියට පිළිමේ භවය. ඊට පස්සේ භවයට ආසන්නම කාරණාව හැටියට පෙන්වන්නේ ළඟම කාරණාව හැටියට පෙන්වන්නේ මොකද්ද? උපාදානය. උපාදානය. උපාදානයේ ළඟම කාරණාව හැටියට පෙන්වන්නේ මොකද්ද? තණ්හාව. තණ්හාවට ළඟම කාරණාව පෙන්වන්නේ වේදනාව. එතකොට මේ වේදනාවට පෙන්වන්නේ ස්පර්ශය. ස්පර්ශයට පෙන්වන්නේ ආයතන ටික. ඇහැට රූප ගැටෙනකොට ඇහත් දෙක හේතු චක්කු විඥානය උපදින්ට ඒ තුන්දෙනාගේ එකතුවට කිව්ව චක්කු සම්පස්සේ කියලා. ඒ චක්කු සම්පස්සේ නිසා වේදනාවක් ඇති වෙන බව, ඒ වේදනාව කෙරෙහි තණ්හාව ඇති වෙන බව, තණ්හාව හේතු වෙන උපාදානයට බව, උපාදානයේ හේතු වෙන භවයට බව, භවයේ හේතු වෙන ජාති ජරා මරණයට කියලා මතක් කළා. ඔය විදිහටම ආයතන 6ට සෝතම් පරිච්ඡේදයේ කනස්සබ්දයේ නිසා සෝත විඥානයේ තුන්දරාගේ එකතු ස්පර්ශයෙන් වේදනාව, වේදනාවට තණ්හාව, තණ්හාවෙන් උපාදානය, උපාදානයේ ස්වභාවය, භවය නිසා ජාති ජරා මරණ. ඔන්න දැන් ඔය කියනවා මොකද්ද? දුක ඇතිවෙච්ච හැටි ටික. තේරෙනවද? දුක ඇතිවෙච්ච භූමිය, දුක ඇතිවෙච්ච හැටි ටික. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධය එනවා. ඇහත් රූපේ චක්කු විඥාන තුන්දෙනාගේ එකතු චක්කු සම්පස්සේ කියලා කියනවා. ස්පර්ශ විචාරමුණ දිදිනවා. වේදනාව කෙරෙහි තණ්හාව ඇති වෙනවා ලෝකෙට. ඒ තණ්හාව ඉතුරු නොකොට නැතිකොළොත් තණ්හා නිරෝධේ උපාදානයේ නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධේ භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වෙනකොට
ජාතිය නිරුද්ධ වෙනවා ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක දුක් දුම්නස් නිරුද්ධයි කියලා කියනවානේ. හරි. දැන් මෙන්න මේ පරිශ්‍රණය පොඩ්ඩක් අපි බලමු. ඇහැ රූප චක්කු විඥානයේ කන ශබ්ද සෝත විඥානයේ කියන ටික පස්සපච්චය වේදනා කියන සිද්ධාන්තය තියෙන තැන ජාති ජරා මරණ පෙන්ලා තිබෙයි කියලා බලන්න. දැන් අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ ඇහැ කන දිව නාසය ශරීරයේ පහළ වීමම ඉදීම කියලා. ඇහැ රූප චක්කු විඥානයේ මේ ටික ස්පර්ශ වුණාම වේදනාවට තණ්හාව උපාදානය වුණාම භවය ඇති වුණාම ජාති ජරා මරණ කියලා පැනෙනවා මිසක ඇහැ රූප චක්කු විඥානයේ තියෙන තැන ජාති ජරා මරණ පරල තිබ්බද? මොකද ඒක අනිත් පැත්තට අපිට පේනවා. ඇහැ රූප චක්කු විඥාන මේ ස්පර්ශ නිසා වේදනාව වෙනවා. ඒ වේදනාව ඉතුරුනකොට නැතිකොළු. තණ්හාව ඒ වේදනාව තියෙන තණ්හාව ඉතුරුනකොට නැතිකොළු උපාදානය නැහැ, භවය නැහැ, ජාති ජරා මරණ නැහැ. ජාති නිරෝධ. එතකොට ආයතන ටික ඇතිකම් මතවත් නැතිකම් මතවත් ජාති ජරා මරණ පනවල නැහැ. ආයතන ටික ආයතන කියනකොට ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධ කියන නියරමුනේ මේ ආයතන ටිකට කෙලෙස් එකතු වෙනකොට ජාති ජරා මරණ දුක ඇති වෙන හැටි මේ ආයතන ටිකට කෙලෙස් නැති වෙනකොට ජාති ජරා මරණ නැති වෙන හැටි පෙන්නපු දර්ශනය පොගලට හම්බ වෙනද බලන්නේ පෙළ දහම හොඳට ගවේෂණය කරමු. දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ ඇහැකන් දිවනාසය ශරීරය කියන මේ ආයතන ටික පහළ වීමම අපේ ඉපදීම ඒ හින්දා ජාති ජරා මරණයට පුතුනා කියලා මේ අපි සාමාන්‍යයෙන් දකින්නේ නේද හිතන්නේ. නමුත් ඇහැ රූපය චක්කු විඤ්ඤාණ සුන්දරනා විකුතු ස්පර්ශය කියලා ස්පර්ශයෙන් වේදනාව. ওই වේදනාවට තණ්හාව තිබුණොත් උපාදාන වෙලා භවය ඇතිව ජරා මරණ ඇති වෙන බව. ඒ වේදනාවට තණ්හාව නැති කළොත් උපාදානය නැහැ, භවය නැහැ, ජරා මරණ නැති වෙන හැටි කියලා. ඒ වේදනාවට තණ්හා උපාදානය කියන කෙලෙස් ටික ඇතිවීම මත ජාති ජරා මරණයක් කුත් තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැතිවීමෙන් ජාති නිරෝධ ජරා මරණ නිරෝධය දුකේ ඇතිවීම හා නැතිවීම තණ්හාවගේ ඇතිවීම හා නැතිවීම පනවල තියෙන මිසක ස්කන්ධ ටිකට පනවල තිබුණ බවක් වෙනවද ඔයගොල්ලන්ට? දුකට හේතුව මොකද? තණ්හාව. තණ්හාව නැතිවුණොත් දුක නැති වෙනවා කියලා පරයයක් කරනවා මිසක ඒ දුක්ඛ ජාති ජරා මරණ ඔබත් මමත් විඳින මේ දුක බුදුරජාණන් වහන්සේ ස්කන්ධ ටිකකින් ආයතන ටිකකින් පනවල තිබුණේ නැහැ කියන එකට මේ පරිශ්‍රණයේ සාක්ෂියක් නෙමෙයි. මේක මගේ පෞද්ගලික අදහසක්. මම මේ ටික හොඳට විස්තර කරලා දෙනවා. මම ඊයේ මතක් කළේ අද දවසේදී ගොඩාක් වටිනා හැබැයි කියන පොඩි දර්ශනයක් මම කියලා දෙනවා කියන්නේ. මේක ගොඩක් වටිනවා. මේ ටික තේරුම් ගත්තොත් අත්‍යවශ්‍යම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. එතකොට දැන් මේක පරිශ්‍රණය. ඒ පරිශ්‍රණය ආයතන ටික ඇහැ කන දිව නාසය ශරීරය කියන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ওই තුළු ආයතන වල මම ආයතන කියලා කියන්නේ. මේ ආයතන තිබුණු තැනක ආයතන ටිකේ පහළ වෙච්ච තැනක ආයතන ටික හැදුණු මුල් ගතියට බුදුරජාණන් වහන්සේ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස සම්භවන්තේ කියන ටිකක් පනවලා තිබුණේ නැහැ. පෙන්නලා තිබුණේ නැහැ. එහෙනම් අපි කොහොමද අපේ ජීවිතයෙන් මේ චතුරාර්ය සත්‍ය දකින්නේ? ඒක මේක සාමාන්‍ය ලෝකයාගේ දර්ශනයට වඩා වෙනස් කියන්නේ. සාමාන්‍ය ලෝකයේ ජාති ජරා මරණ දුක දකින්නේ මේ ආයතන ටික නැත්නම් ඇහැ කර දිවනාසය ශරීරය කියන මේ ස්කන්ධ ටිකේ ඇතිවීමෙන්ම ජරා මරණ දුක් ටික දකින්නේ. ওই ස්කන්ධ ටික තියෙන තැනක ජාති ජරා මරණ දුක් පැනෙවුවොත්
රහතන් වහන්සේ නමකටව ජාති ජරා මරණය මිදලා ඉන්න බැරි වෙනවා. ඒ රහත් තුනක් මේ ආයතන පරිහරණය කරනකොට ජාති ජරා මරණ ධර්මයෙන් යුක්තව ඉන්න වෙනවා. මරණයෙන් පස්සේ තමයි ජාති ජරා මරණය මිදෙන්න වෙන්නේ. ඒ කියන්නේ උපෝත්ති වශයෙන් පැමිණි ඇහැට දිවනාසේ ශරීරයේ කියන තැනකින්ම ජාති ජරා මරණ දුක පණවලා තිබුණු ආතන් වහන්සේ කෙලෙස් නැති වුණා. ඇහැ කන දිවනාසේ ශරීරයේ කියන තැනකින් ජාති ජරා මරණ පණවලා තිබුණු ඒ ඇහැ කන දිවනාසේ ශරීරයේ පරිහරණය කරනට රහතන් වහන්සේට ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමස්යන්ගේ යුක්තයි කියලා පනවන්න වෙනවා. එතකොට රහතන් වහන්සේ කියන තරකට නිවන් දකින්න හම්බෙන්නේ සෝපුදිදේශ නිපාතය. දික්ත ධම්මෝ නිවනක් ලැබෙන්නේ නැහැ. නිවන ලැබෙන්නේ කොතනින්ද? අජරාමරකම ජරාමර නැතිකම ලැබෙන්නේ ජීවිතේ නැතිවීමෙන්මයි. ඒ ඇහැ කන දිවනාසේ කියන මේ ස්කන්ධ ටික දිදීමෙන්ම මිසක දික්ත ධම්මෝ අජරාමරකමක් ලබන්න බැහැ. නේද? ඒක කියන දෝෂේ. එතකොට මරණයෙන් පස්සේ ලැබෙන නිවනක් නම් පනවන්නේ මේ ශාසනේ. මරණයෙන් පස්සේ විමුක්තියක් වුණා අනිත්‍යගම වලයි මේ ආගමේ වෙනසක් නැති වෙනවා. ඒක සම්දිත්තිකයි අකාලිකයි කියන ගුණ ටික මේ ධර්මයට කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තිය පෙන්වන්න නෙවෙයි. දුක තියෙන ජීවිතයකටයි දුක තියෙන තැනකටයි දුකේ මිදීමක් අවශ්‍යයි. අද පින්වත්තුන්ගේ ජීවිතයට තමයි දුක්ඛ සත්‍ය කියලා කිව්වේ. අපි ඊයේ මතක් කළා. ඔබ ලෙඩ වෙන ධර්මතාවයෙන් යුක්තයි. මහල් වෙන ධර්මතාවයෙන් යුක්තයි. මරණයට පත් වෙන ධර්මතාවයෙන් යුක්තයි. මේ මම කියලා ඔබට හිතන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ වගේම මගේ දුව පුතා ගෙවල් දොරවල් ඥාති හිතේසින් කියලා ඔබට මට හම්බ වෙන මේ ලෝකයේ තුල තමයි ලෙඩ වීමේ දුක්, මහලු බව දුක්, මරණයේ දුක් විඳින්න වෙන්නේ. ප්‍රිය දේවල් ප්‍රිය වස්තු විනාශ වෙලා විඳින්න වෙන දුක් තියෙන්නේ. අප්‍රිය දේවල් අප්‍රිය වස්තු ලැබෙන දුක් ටික දැන් මේ තියෙන්නේ. මේ දුක් අපේ ජීවිතයේ හොඳට මෙහි කළද දුක්ඛ සත්‍ය ලක්ෂණ ටික තියෙනවා. දුක්ඛ සත්‍ය. එතකොට මේ අවබෝධික මගේ මේ දුක්ඛ හදත බවට හේතු ටික බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ දුක ඇතිවෙච්ච හේතු ටික වෙනවා. එන්නලා ඒ හේතු ටික නැති වුණොත් මේ දුකෙන් නිදහස් වෙන බව පෙන්වනවා. මරණයෙන් පස්සේ මේ දැන් තියෙන ඔබටත් මටත් මේ තියෙන මේ දුක්ඛ සත්‍යෙ මිදෙන්න මිසක ඉන්නේ අනේ මම ඉපදුණා මම ලෙඩ වෙනවා මම මහල් වෙලා දැන් මම නැරෙයි කියලා ඔබට දැනෙන මේ සිද්ධාන්තෙ වෙන්නේ. ඒකෙදී ඒක ගොඩක් ගැඹුරු දර්ශනයක්. අපි ඒක ඔය පෙළදහම එකින් එක අපේ ජීවිතේම අරගෙන යනවා. එතකොට අපිට ගොඩාක් වටිනවා. අපි කවදාවත් හිතුවේ නැති අద్భుත ආශ්චර්යමත් දර්ශනයක් පහළ වෙනවා. බලමු ඒක පොඩ්ඩක් අපි කියමු. එකින් එකට කෙලෙස් සම්මිශ්‍ර නොවි අපි සිහිනුවණින් ඉමු. ඇහැ ගන්නට අපේ යම් රූපයක් පෙනෙන ඇහැ අපි හිතාගෙන හිටි ඇහැ මම ඇහැ මගේ කියලා නමුත් ඇහි යථාර්ථයක් තියෙනවා. ඇහැ හේතුප්‍රත්‍යයයි. ඇහි ලක්ෂණය තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයක් තියෙනවා. උපාදාය කියන්නේ ඉදිරියෙන් තියෙන යමක් පිළිබිඹු කරන්න පුළුවන් ප්‍රසාදකතේ උපවත්කම මේ හේතින් මේ සතර මහා ධාතු රූපයක යමක් පිළිබිඹු කරන්න පුළුවන්කම ඇති වෙලා තියෙන්නේ
නාම රූප කියන ධර්මතාවයක මෙච්චර පොඩ්ඩක් මම මේ අනාත්ම බව පෙන්නනවා. ඒ කියන්නේ සිතේ තියෙන සිත්විලි වලටයි මේ රූපේ මේ විදිහට හැදිලා තියෙන්නේ. අපි කියමු පොළොවක් ඉස්සෙල්ලා කටුමැටි දාපු සිමෙන්ති දාපු පොළොව කියනවා. පොහු කාලේදී පුරුෂයෙක් ලෝපෙන්ට එකක් ගෙනල්ලා වැක්ස් ටිකක් දාලා හොඳට පොලිෂ් කළාම ඒ පොළොව ඉදිරියෙන් යම පිළිවෙල වෙනවා. එතකොට ඒ ඔපුවත්කම වෙන පුරුෂයෙකුගේ උත්සාහයෙන් හැදුවා වගේ මේ මහ භූත ටිකේම යමක් ඉදිරියෙන් තියෙන යමක් පිළිවෙල කරන්න පුළුවන් ඒ ප්‍රසාද ගතිය උපවත් ගතිය හැදුනේ කර්මයක. ඒ හින්දා ඇහැට කියන කාර්මික රූපයක් කියලා. ඒ රූපය හැදෙන නාම රූප කියන ධර්මතාවයෙන් මිසක ඒ ඇහැ මම හෝ මගේ හෝ නෙමෙයි මේ පොදු හේතුකින් හැදෙන සිද්ධියක්. ඊට පස්සේ ඒ ඇහැට හැම වෙලාවෙම පෙනෙන්නේ කිසිම වෙලාවක ඇහැට පුද්ගලයෝ සත්‍යෝ වස්තු ගොඩනැගිලි පේන්න බැහැ නැහැ. ඇහැට පෙනෙන්නේ රූප විතරයි. රූප කියන්නේ චතුර්ණංච මහා භූතානං උපාදාය රූප. සතර මහා ධාතුන්ගේ උපාදාය රූප. ඒ කියන්නේ අවකාශ ධාතුව තුළ සතර මහා ධාතුව මෙන්න මේ හැඩයටයි රාශි වෙලා තියෙන්නේ කියන නිමිත්තක් තමයි මේ රූපෙන් දෙන්නේ. උපාදාය රූපේ කියලා කියන්නේ විත්‍යයක් ගත්තොත් විත්තිය චිත්‍රයක් ගන්නොත් චිත්‍රය කියන එක විත්‍ය උපාදාය කරන උපාදාය කියන ඇසුරු කරගෙන චිත්‍රය කියන එක දැන් තියෙන්නේ විත්‍ය ඇසුරු කරගෙන කිසිම විලාවක චිත්‍රයට තනියම ඉන්න පුළුවන් කමක් නැහැ. විත්‍ය හෝ පෝරව හෝ නැතුව ඒකයි ඒ රූපෙට උපාදාය කියන හැම වෙලාවෙම පරපෝෂිත රූපයක්. අනුගේ යැපෙන්නේ අනුමිතා පවතින්නේ. අර පරපෝෂිත සාක කියලා කියන්නේ ඒ වගේ මේ උපාදාය රූපය මහ භූත ටික අත්මහරමයි පවතින්නේ. චිත්‍රය කියන්නේ විත්‍ය ඇසුරු කරගෙන. විත්‍යයට තනියම ඉන්න පුළුවන් චිත්‍ර නෙසුරු. චිත්‍ර ගානින් ඉන්න බෑ. එතකොට චිත්‍ර ඇතුලේ ඇත්තටම සත්‍ය හෝ පුද්ගලෙ ඉන්න පුළුවන්ද? බෑ. ඇත්තටම ද්‍රව්‍ය කාරණා වස්තු තියෙන්න පුළුවන්ද? බෑ. චිත්‍රයක් කියන්නේ සත්‍ය පුද්ගල සංඥාවන් ලෝකෙට එන විදිහේ රූප නිරූපණය කරන්න පුළුවන්. නමුත් රූපය ඇතුලේ සත්‍යයක් නෑ. ඒ ලෝකෙට වටිනා කියන වස්තු පෙනෙන විදිහට රූප නිරූපණය කරන්න පුළුවන්. නමුත් රූපය තුළින් වටිනා වස්තු නැහැ. චිත්‍රෙ ඒ වගේ විත්‍ය වගේ තමයි දැන් චිත්‍රයක් ඇඳු මුළු විත්‍යම වැහෙන්න. එහෙන් බැලුවොත් විත්‍ය පේනවද? නැහැ. එහෙන් බැලුවොත් පේන්නේ මොකද්ද? චිත්‍රය. හැබැයි අපි චිත්‍රය පෙනෙන දේ අල්ලන්න කියලා අත දැම්මු. අතට හැපෙනවද චිත්‍රය? අතට හැපෙනව මොකක්ද? විත්‍ය. හොඳට උපමාව තබා ගන්න හොඳ ලස්සන චිත්‍රයක් ඇඳපු විත්‍යක්. හැබැයි විත්‍ය එකම හිදසක්වත් හිටින්න නැති වෙන ආවරණය වෙලා චිත්‍රය. ඇහැට දැන් බලනකොට විත්‍ය පෙනෙන්නේ නැහැ. හැබැයි අල්ලන්නේ චිත්‍රය අහු වෙන්නේ නැහැ. දෙත්තේ දෙත්තමත් පෙනීමක් විතරයි මේ චිත්‍රය. ඒ වගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු හරියට දික්තිය වගේ. ඒ සතර මහා ධාතු වහගෙන ඇඳපු චිත්‍රයක් වගේ මේ පෙනෙන සිද්ධාන්තය. අපිට මහ භූත නිසා නිර්බඳ වර්ණ සටහනක් පෙනෙනවා. මේක චිත්‍රයක්. මේක දැන් පෙනුනට අල්ලන්න බෑ. අල්ලන්න අත දැම්මොත් අත හැපෙන්නේ ගිහිල්ලා පන්තේ දාතුයි. මේක කියන්නේ මේ ටික මම ඔක්කොම නිර්වචනය කරන්නේ එක අර්ථයකට. මේ පිනෙන චිත්‍ර ඇතුලේ නේතේ කාම යානි චිත්‍රානි ලෝකේ මහණෙනි මේ ලෝකේ චිත්‍ර කාමේ නෙමෙයි.
තිත්තන්ති චිත්‍රානි තත්ත්වය ලෝකේ මේ ලෝකේ චිත්‍ර ටිකක් කියලා තථාගතයන් වහන්සේ දිනලා තියෙන සූත්‍රති මේ චිත්‍ර ඇතුලේ සත්‍යය විදී පුද්ගලයෝ විදී නැහැ. ඒ නිබඳු හැකට ඔබඳු රූපයක් ගැටෙනකොට චක්කු විඥානය උපදිනවා. ඒ ස්පර්ශය වෙච්ච අරමුණ විඳිනවා හඳුනනවා. ඒ වේදනාව ආරම්භය විඳපුදී හඳුනනකොට පින්මුතුන් අපේ මනස පැත්තෙන් දැන් ඇහැට පෙනෙන දේ එල්බගෙන අපේ මනස පැත්තෙන් අපි මේ අරමුණ රස විඳ ගැනීම අනුව බලනවා. කල සතුටු විදිහට මේ අරමුණේ හිත හසුරවනවා. ඊට පස්සේ උපාදාන වශයෙන් ගන්නවා මේ රූපී සත්‍ය කියලා අපි හිතනවා. සත්පුද්ගල ක්‍රමත කියනවා සත්පුද්ගල සංඥාවට සත්පුද්ගල දෘෂ්ටියට කියනවා මොකද්ද? උපාදානය කියලා. ඒ කියන්නේ රූපං අත්තතෝ සම්නුපස්සති රූපය ආත්ම වශයෙන් දකින ක්‍රමත තමයි මොකද්ද? උපාදාන අත්වාද උපාදාන. ඒ උපාදාන කියන්නේ අත්වාද උපාදාන. උපාදානය කියන එක හැම වෙලාවෙම යෙදෙන්නේ කොහෙද? කෙනාගේ මනසේ සිටි මනෝ විඥාන සම්පස්සේ උපදින ධර්මතාවය. ඇහැට මේ රූපය හම්බ වෙනකොට ශනිකව සත්‍යයේ පුද්ගලයේ කියන හැඟීම තමන් තුළ උපදිනකොට ඊගාවට පෙනෙන දේ තමන් සත්‍ය පුද්ගල භාවයේ සිහි වෙච්ච දේ දෙකම එකතු කරලා විඥානයේ මායාව කියන්නේ අපිම දැනගන්නවා මේ සත්‍ය කියලා. ඒකයි ඇහැ සූපයට එකතු ස්පර්ශයේ ධර්මන හේතු විඳින්න දෙට තණ්හාව ඒ දෙනවා කැමැත්ත ඒ දෙනවා තණ්හාව උපාදානට හේතු වෙන මේ පුද්ගලික සත්‍ය කියන අදහසට හේතු වෙනවා. ඔය දෙන්න හේතුයි භවය හදන්නේ කියන්නේ අපිට දැන් පෙනෙන්නේ ඔබට පෙනෙන්නේ බාහිරයේ පැත්තේ සත්‍ය වෙනවා වගේ. භවයේ ඇති කලී ඡාති කියලා කියන්නේ දැන් ඔබට තමන්ව නිර්මාණය වෙනවා තව සත්‍ය පුද්ගල නිර්මාණය වෙනවා. අපි මේ ටික කෙටි කරලා ගත්තොත් මෙන්න මේ අදහසයි වටින්නේ. ඇහැට පෙනෙන දෙයක සත්ව පුද්ගල භාවයෙන් ඔබ හිතුවාම ඔබට පෙනෙනවා දැන් මේ ඉන්නේ සත්‍යය කියලා. තව සත්‍යය කියලා ඔබටයි පෙනෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පංච උපාදාන ස්කන්ධ ලෝකයකට බලන කෙනා තුළ ලෝකෙ උපදින. දැන් මම ගත්තොත් මට පෙනෙනවා මේ පෙනෙන දෙයට සත්ව පුද්ගල හැඟීම යෙදিলা මට පෙනෙනවා තමන්ගේ පැත්තට තමන්ට පෙනෙනවා මේ පැත්තේ ඉන්නේ සත්‍යය තව සත්‍යය කියලා. දැන් සත්පුද්ගල භාවයෙන් නිර්මාණය වෙලා දැන් මේ ඉන්න රූප වලට මොන හරි වෙනකොට අනේ අර සත්‍යයට මෙහෙම වුණානේ කියලා මම අඬන වැළපෙනවා. හොඳට බලන්න මේ විදිහට මට පෙනෙන කම ඇති උනේ මා තුළ සම්මහ පාදාන කියන කෙලෙස් ටික උපන්න නිසා. ඒ කෙලෙස් ටික උපන්නේ මේ පෙනෙන ස්පර්ශයෙන් පෙනෙන සිද්ධාන්තය ඇති වුණා. පෙනෙන දෙයට කෙලෙස් ටිකක් ඇති වුණාම මට පේනවා දැන් සත්‍ය පුද්ගලය කියලා. ඒ වගේම මේ පෙනෙන දෙයට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික හේතුනහම මේ කය මම හැටියට පේනවා. එතකොට කෙනාට ඔක්කොටම තමන්ගේ ඇහැට රූපයක් පෙනෙනකොට තමන්ගේ හිත පැත්තේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදිලා තමන්ට සත්‍ය පුද්ගල භාවයක් පෙනෙනකොට අපි කිසි වෙලාවක දැනගෙන නැහැ සත්‍ය පුද්ගල භාවයට පෙනෙන කම කෙලෙස් ටික පෙනෙන හැම දෙයක කෙලෙස් ටික එකතු කියලා අපි තුල නිර්මාණය වෙච්ච දෙයක් නේද කියලා අපි දන්නේ. ඒ හින්දා අපි හිතන්නේ බාහිර සත්‍යය ඉන්නවා සත්‍යය පේනවා මට කියලා. ඒ කියන්නේ
මම පැහැදිලි කරලා දෙන්නම්. මේ සත්ව පුද්ගල භාවයට පෙනෙන මේ රූපේ සම්පූර්ණයෙන් පෙනෙන කම හින්දා ජරා මරණ දුක් අපිට මේ දුක උපන්නේ මේ පුද්ගල භාවයේ උපන්නේ මේ සත්වකම උපන්නේ අපිට ආයතන ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදීමේ කියලා බුදුරජාණන් කියන්නේ. ඒ කියන්නේ එතකොට තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා බොහෝ අය ඉන්නවා කියලා ඔබට වෙනවා. ඔයගලන්ට වෙනවා තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලානේ. ඕගලන්ට එහෙම පෙනෙනකොට අපි දන්නේ නැත්තම් මේ මට මෙහෙම පෙනෙන කම හැදිලා නේද මේ කෙලෙස් ටික විතරක් කියලා. අපි හිතාගෙන ඉන්නේ සත්‍යය ඉන්නවා කියන තැනකින් අවිද්‍යාව ඇතුළට ගිහිල්ලා නේ කියන්නේ. ඔක මට කලේ මෙන්න මේ සිද්ධියේ කෝකද සාධාරණ කියලා බලන්න. මම කලින් මතක් කළා කියන්නේ. ගෙදර තියෙන රූපවාහිනිය ගත්තාම ඇස් ඉදිරි පිටට ආවේ සත්ව පුද්ගල නොවන චිත්‍රයක් වර්ණ සටහනක් නේද ස්ක්‍රීන් එකේ පතිත වෙන්නේ. ඒ රූපය ඇස් ඉදිරි පිටට එනකොට ඒ රූපේ සත්‍ය කියන හැඟීම අපේ මනසේ විදුණු. මට දැන් පේනවා ඒ රූපේ පුද්ගලෙක් වගේ. ටීවී එකේ ඇතුලේ තියෙන රූපේ කෙනෙක් හැටියට අපිට පේනවා. අපි දන්නේ නැත්නම් ඒ රූපේ පුද්ගලයෙක් හැටියට මටයි පේන්නේ, Tamanටයි පේන්නේ කියලා අපි හිතන්නේ ඒ රූපේ කෙනෙක්මයි කියලා. එතකොට ඒ රූපෙ දුක වෙනවා අපිට. ඒ රූපේ කෙනෙක් හැටියට දකින හින්දා නේද? ඒ රූපේ සත්‍යයක් හැටියට දකින හින්දා නේද? ඒ ටීවී එකේ ඇතුලේ ඉන්න සත්‍යයට මරණොත් හොරෙදුණු අපිට දුක එන්නේ. බලන්න ජාතිය නැතු ජරා මරණ දුක් වෙනවද? සත්‍යයේ ඉපදීම තිබුණ හින්දා නේද ලෙඩවීමේ මහලු භවයේ දුක් ආවේ. ඒ සත්‍යයේ පුද්ගලයේ ඉපදීම ඇති වෙනවද කියලා බලන්න දර්ශනයක් අපිට තිබුණා නම් අනාත්ම රූපයට සත්‍ය පුද්ගලයේ කියන ගතියේ දකින ගතියේ ඉපදලා තියෙන මන් තුළ නේද කියලා දැක්කම ඒ රූපී පුද්ගලයෙක් කියලා මත පෙනෙනවා කියලා දැක්කොත් ඒ රූපී පුද්ගලයෙක් කියලා මොනවද කියන්නේ? දැන් මෙතන ධර්මතාව දෙකක් තියෙනවා. ටීවී එකේ තියෙන රූපය පුද්ගලයෙක් කියලා සමන්ත පෙනෙනවාද නැත්නම් ටීවී එකේ තියෙන රූපී පුද්ගලයෙක්මද කියලා දෙකක් තියෙනවා. මේ දෙකෙන් ඕගොල්ලෝ කියන්නේ හරියට මොකක්ද? ඒ ටීවී එකේ තියෙන රූපී පුද්ගලයෙක්මයි කියලා ගත්තොත් වැරදිද? ටීවී එක ඇතුලේ ඉන්නේ පුද්ගලයෙක්ම කිව්වොත් සත්‍යයක් නෙමෙයි ඒක. ඒක හරියද නැද්ද? වැරදි. ඒක කොච්චර මිත්‍යාවක් කියද? ගොඩාක් වැරදි මිත්‍යාවක් නේ. එතකොට අපිට ටීවී එක ඇතුලේ පුද්ගලයෙක්ම ඉන්නේ කියලා දැක්කොත් ඒ මිත්‍යා දෘෂ්ටිය. එතකොට කියන අන්න ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය. එතකොට ඒ ඉන්න පුද්ගලයාට හේතු හොයන්න වෙනවා අපිට. ඒ පුද්ගලයා පෙර කොහේ හරි අකුසල කර්ම කරලා මෙතෙන්ට එන්නේ. ආපහු නැරිලා තව කොහාට හරි යන්න ඇති කියලා හිතන්න තරම් සුදුසු දෙයක් නෑ. ඇයි? එතන සත්‍යයක් නැතුව එතන සත්‍යයක් අපිට දෙන්න කම හින්දා. බැරිලා තිරසංගත සත්‍යකට හම්බුනවා. එයා දන්නේ අපිටයි වෙන්නේ සත්‍යය කියලා. එයාට ඒක හිතෙනවා මොකක්ද? ඇතුලේ කෙනෙක් ඉන්නවා කියලා. ඇතුලේ කෙනෙක් ඉන්නකොට සැකේ කියන උපදිනවානේ. මෙයා කොහෙන්ද ගෙන්නේ? කොහාටද යන්නේ කියන එක හිතන්න පුළුවන්ද නේද? පුළුවන්. නමුත් එතන රූපේ සත්පුද්ගලනෝන අනාත්මයි. අනාත්ම රූපේ තියෙන තැනක කෙලෙස් ටිකකින් අපිට අනාත්ම කරලා පෙන්නනවා. කියන සිද්ධියේ දැක්කොත් රූපය ආත්ම කරගෙන ඉදිරියට පිටපත් යන්නේ නේද? ටීවී එකේ තියෙන සිද්ධියමයි මේ ඇස් ඉදිරි පිටට ආවේ වර්ණ සටහන. මේ දකින්නකොට මේ රූපය ආත්ම කරලා පෙන්නන
සත්ව පුද්ගල භාවයට පෙන්වන කෙලෙසේ අපි කෙනාගේ මනසේ යෙදෙනකොට අපිට මේ රූපේ දැන් සත්‍ය පුද්ගල වගේ පේනවා. ඔබට පේනවා. හැබැයි ඔබ දැක්කේ නැත්නම් මේ දුක මේ විදිහට පෙළෙන කම තමයි දුක නිර්මාණය කරන්නේ. මේ දුක ඇතිකලේ තණ්හාව උපාදාන කියන කෙලෙස් ටිකකින් කියලා ඔබ දන්නේ නැත්නම් ඔබට හිතෙන්නේ මේ සත්‍යයමයි කියලා. එතකොට ඔබ පූර්වාපරයට දුවන එක වළක්වන්න බෑ. මොකද මේ ඉන්න සත්‍යය පිළ කොහේ ඉන්නද කොහොම ඉන්නද කොහෙන්ද මෙතෙට එන්නද මෙයා කුසල කුසල කර්ම කළ කොහාට යන්නද කියලා ඉන්න සත්‍යයගේ විචිකිච්ඡාය පිළිබඳ ගන්නවා. යම් වෙලාවක ඔබ දුක්ඛ ඥාන දුක්ඛ සමුදය ඥාන තිබුණු විචිකිච්ඡාව කියන එක ඉඳන්නේ දුක්ඛ ඥාන කියලා කියන්නේ මේ සත්‍ය පුද්ගල ආත්ම භාවයට පෙනෙනකම ලෝකෙ දුක. මේ දුක ඇති උනේ පෙනෙන හැම දෙයක තණ්හාව පාදකට කෙලෙස් ටික එකතු වෙන්නේ කියලා දැක්කොත් ඒ කියන්නේ කියන ගත්තොත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මරණයෙන් පස්සේ පෙර ජීවිතේ කර්ම කළ මේ සත්‍යේ කාව කුසල කුසල කළ සත්‍යේ කියනවා කියලා මෙහෙම ගන්න එපා. මේක වැරදි. මොකක් නිසාද? තමන්ට සත්‍ය පුද්ගල භාවයේ ඉපදුන හැටි කායක නැති වෙන හැටි බලන්න. පින්වතුන් අපි අනන්ත සංසාරේ චතුරාර්ය සත්‍ය දන්නේ. ඒ කියන්නේ තමන්ගේ ආයතන ටිකට තමන් තුළම කෙලෙස් ටිකක් යෙදිලා මෙහෙම පෙනෙන ලෝකයේ හැදිලා මේ කියලා අපි දන්නේ තියෙනවා. මෙහෙම දේවල් තියෙනවා ඒකට හේතු බාහිරින් වෙනවා අපි. යම් කිසි කෙනෙක් දැක්කොත් ඔය මේ සිද්ධාන්තයේ පැහැදිලි කරන්න ඇහැ රූප චක්කු විඤ්ඤාණ තුන්දලා කොට ස්පර්ශ චර්ම විදින හඳුන ආරම්භ තණ්හා කරනවා තණ්හාව උපාදාන හේතු උපාදානයේ භවය හදනවා භවයේ ජාතිය හදනවා කියලා මේ පෙන්නන්නේ පෙනෙන ඇහෙන දෙක කෙලෙස් ටික එකතු වුණාම පුද්ගල භාවය නිර්මාණය වෙනවා. දැන් පින්වතුන්ට එක එක්කෙනාට පේනවා තව සත්‍යෝ ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා මේ මම ඉන්නවා කියලා. අපිට ලෝකේ කියලා පනවන්න තියෙන්නේ ඔබට පෙනෙන දැනෙන නිම්ම නේද? ඔබට පෙනෙන දෙයනේ ඔබ කියන්නේ තව පුද්ගලයෝ ඉන්නවා සත්‍යෝ ඉන්නවා තව අය තියෙනවා කියලා. එතකොට ඔබට දැනුණු පමණකින් තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා කියන්නේ ඔබට දැනුණු පමණකින් ඒක සාක්ෂියක් නෙවෙයි ඉන්නවා කියන්නේ. ඔබට ওই විදිහට දැනෙනකම ඇති උනේ ඇත්තටම තමන් තුළ කිවිස් ටික කිවීම නිසාද නැත්නම් ඔහොම දැනෙනකම ඇති ඇත්තටම කියන්නේ කියලා ඕගොල්ලෝ දන්නවද? දන්නේ. අපි හිතාගෙන ඒකාන්ත කොට නිශ්චය කරනවා අපි මෙහෙම ආයේ ඉන්න හින්දා මට වෙන්නේ කියලා. නමුත් ඔක දෙයක් තියෙනවා. කොහොම තියෙන දේකුත් අපිට තේරෙන්න පුළුවන්. ඔය විදිහට පේන ගමන් හදාගත්ත හින්දා පේන්න පුළුවන්. නමුත් මේ ලෝකයේ හැදලා තියෙන්නේ මෙහෙම පෙනෙන කම හදාගත්ත හින්දායි. දැන් බලන්න මට අම්මා කෙනෙක් ඉන්නවා. මට ඒ රූපේ කියන්නේ අම්මා වගේ. මට පේන්නේ හැබැයි. ඒ රූපේ වෙනස් වෙනකොට විපරිණාම වෙනකොට මම අම්මා මල දුක විඳිනවා අඬනවා. හැබැයි ඕගොල්ලන්ට ඒ රූපේ අම්මා හැටියට පේන්නේ නැහැ. මට නංගි ලක්කලා ඉන්නවා. ඒ රූප මට පේන්නේ නංගි වගේ අක්කා වගේ. ඒ රූප වෙනස් වෙනකොට නංගි ලෙඩ වෙච්ච නංගි මහලු වෙච්ච නංගි මරිච්ච දුක් විඳිනවා. අපි ඉන්නකොට ඒ ආයත වෙන අසාධාරණයක් අපිට වුණොත් ඒ පිළිවෙල දුක් නම් විඳිනවා. මොකද මට කියන්නේ නැහැ මට අම්මා හැටියට පේනලා මව්මල දුක විඳින්නේ මට සහෝදර සහෝදරි හැටියට පේනලා ඒ දුක විඳින්නේ අම්මා සහෝදර සහෝදරි ඉන්න හින්දාද මට එහෙම පේන්නේ හින්දාද කියලා දෙකක් මේක තියෙනවා. ඉතින් අම්මා ඉන්න හින්දා සහෝදර සහෝදරි ඉන්න හින්දා පේනලා නම්
එහෙම විදිහටම ඒ රූපේ නැති වෙනකොට ඕගොල්ලන්ට අම්මවල දුක එනවා. ඒ තියෙනවනේ අම්ම කෙනෙක්. නමුත් මට විතරක් අම්මවල දුක එනවා. ඒ රූපේ විතර නම් හැබැයි ඕගොල්ලන්ට එන්නේ නැහැ. ඕගොල්ලන්ට තව ගැහණු කෙනෙක් මැරිලා දන්නේ නැහැ සමහර විට. එතකොට ඔබත් මමත් අඳින ලෝකය අපි හදාගත්ත විදිහට පෙනෙලද නැත්නම් කිසිදු දෙයක් පෙනෙලද කියන දේ අපිට හිතන්න පුළුවන් නේද? එතකොට හොඳට බලන්න දුක්ඛේ ඥානං කියලා කියන්නේ මම ඉපදෙනවා ලෙඩ වෙනවා මහලු වෙනවා මාසයටපත් වෙනවා කියලා පෙනෙන මේ නිම්ම දුක. මේ මගේ දුව පුතා සහෝදර සහෝදරි කියලා පෙනිලා ඒ අය නැති වෙනකොට ඒ අයට වෙනස්කම් වෙනකොට ඒ අය මැරෙනකොට මට විඳින්න වෙන මේ දුක මේක තමයි දුක. ඔබත් මගේ ලෝකේ ඔය දුක ඇති උනේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික තමයි යෙදීමෙන් මේ ලෝකයට එන්නේ. තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදු අතහැරුණා මේ මම ලෙඩ වෙනවා මහලු වෙනවා මරණය කියන දුක නිරුද්ධ වෙලා යනවා. මේ අම්මා මරනවා තාත්තා මරනවා දුව පුතා ලෙඩ වුණා නැති වුණා කියන දුක නිරුද්ධ වෙලා යනවා. ඒ නිසා මේ දුක නැති කරන ප්‍රතිපදාවක් තියෙනවා. මේ දුක නැති කරන ප්‍රතිපදාව තමයි සීල සමාධි ප්‍රඥා. ඔය චතුරාර්ය සත්‍ය නොදන්නා ලෝකෙට හිතෙන්නේ අනිත් පැත්ත. චතුරාර්ය සත්‍ය නොදන්නා ලෝකෙට හිතෙන්නේ බාහිර සත්‍ය පුද්ගලයෝ ඉන්නවා. ඉන්න හින්දා ඒගොල්ලන්ගේ දුක එනවා. මේ මට ජනමක දුක මම කොහොම හරි මේ දුකින් මිදී ගන්න ඕනේ කියලා තමයි යාරිතන්නේ. අනිත් ලෝකයේ හිතන්නේ මේ මිනිස්සු හරි කූරයි. හරි කටෝරයි. ඉතින් මේ මිනිස්සු එක්ක ඉන්නවට වඩා හොඳයි කොහොම හරි මේ දුකෙන් මිදෙන්න හදන එක. නැත්තම් මේ මම ජනමක දුකින් යුක්තයි. කොහොම හරි මම මේ දුකෙන් එතර වෙන්න ඕනේ කියලා දුක ඇත්ත වෙලා මම දුකෙන් මිදීම සඳහා ප්‍රතිපදාවක් හොයනවා. එතකොට ඒ ප්‍රතිපදාවට සීලබ්බත පරමාසය යුක්තයි. නමුත් ඔබ දුක ඇත්ත වෙලා දුක නැති කරගන්න ප්‍රතිපදාවක් හොයන වෙනකොට මේ දුක ඇත්තයි. මේ දුකින් පීඩිත වෙලා මේ දුක ඇති වුණේ මේ කෙලෙස් නිසා නම් කෙලෙස් නැති කළා මේ දුක නැති කළ යුතුයි කියන අදහසක් ගතයුතු මිසක දුකෙන් පලා යෑමක් නොකටයුතු දුකෙන් බේරෙන්න කටයුතු නොකටයුතු. අපි මේ ජරා මරණ දුක අනේ මේ දුක නැති කරගන්න ඕනේ කියලා වෙනම ක්‍රමයක් හොයනවනම් ඒකෙම තියෙනවා මොකක්ද අපිට චතුරාර්ය සත්‍ය දන්නේ කියලා. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා නැහැ කියලා කියන්නේ දර්ශනයක් තියෙන කෙනාට සක්කාය දිට්ඨි විචිකිච්ඡා නැහැ. ඔයගලන්ට හොඳට හොයා ගන්න පුළුවන්. තමන්ම කවුරු මොන විදිහට කිව්වා ඕගොල්ලෝ හිතලා බලන්න තමන් මේ ඉතින් බේරුවට මේ සත්‍යය කියලා හිත යොමු කරලා බලන්න ඕගොල්ලන්ට කිසිම වෙනසක් නැතුව ඇත්තටම තව සත්‍යය කියන එක හිතා ගන්න පුළුවන් නම් නෑ ඔහොම සත්‍යය කියලා රූපේ බැලුවොත් වැරදි කියලා කියන දර්ශනයේ බෑග්ග්‍රවුන්ඩ් එකේ නැත්තම් සත්‍යය කියන එක හිතන්න පුළුවන් හිතුවම ඇත්තටම මේ සත්‍යය පෙර මොන විදිහ අකුසල කරලා මෙතෙන්ට එන්නේ මෙයා දැන් මොන විදිහ අකුසල කරලා යයිද කියන එක හිතුවොත් ඇත්තටම තමයි ඒක පිළිබඳ ප්‍රශ්නාර්ථිකුත් තියනවා වගේ දැනකින් තේරෙනවා නම් දකින්න සක්කාය දිට්ඨි විචිකිච්ඡාව යුක්තයි. ඒ කියන්නේ දැන් මේක පෙනෙනවා සත්‍යය කියලා පෙන්නකොට ඇත්තටම මේ සත්‍යය නේද කියන එක හිත නම තව පුද්ගලයෙක් නේද කියන එක හිත නමන්න හිත නමනකොට නෑ ඔබ මෙහෙම හිත නමන එකම වැරදි. මෙහෙම අදහසක් වැරදි කියලා ඔබ තුල දර්ශනයක් තේරෙන්නේ නැත්නම් මෙහෙම බලන සිද්ධිය ආවරණය වෙන්නේ.
ඔබට මේක හිතන නදාගන්න ඇත්තටම සත්‍ය කියන එකට හිත නමන්න පුළුවන් කිසිම කෙනෙක් බාධා කරන්නේ නැහැ. ඒක පිටිපස්සෙන් බාධා වෙන දර්ශනයක් නැහැ. ඇත්තටම සත්‍ය කියන අදහස හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ ඇත්තටම මේ ඉන්න කෙනා කොහේ හරි ඉඳලා එන්නේ කිව්වම ඇත්තටම තමයි ඒකේ ප්‍රශ්නයක් දැන් ඇත්තට කොහේ ඉඳලා එන්නේ ඇත්තටම කුසල අකුසල කර්ම කළ කොහාට ඇත්තටම තමයි විසඳලා ඇත්තටම යා කොහාට යයිද කියලා දැනගෙන තමයි ප්‍රශ්නේ දැනෙන්න දැනගන්න පිටි සම්පන්නනේ සංඛාර දිට්ඨියෙන් යුක්තයි විචිකිච්ඡාවෙන් යුක්තයි ඒ ඔබ සීලබ්බත පරමාර්ථයෙන් යුක්තයි විමුක්තිය පිණිස විසුද්ධිය පිණිස දුකෙන් දුක නැති කිරීම පිණිස වෙනම ප්‍රතිපදාව හොයන කෙනෙක්මයි ඔබ දුක නැති කරන්න වෙනම ක්‍රමයක් හොයන කෙනෙක් මොකද ඔබට දුක ඇත්ත වෙනවා නමුත් යම් වෙලාවක සංඛාර දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරමාර්ථය කියන ටික ජීවෙන්නේ මොකකින්ද දර්ශනයක ඔබ මේ සත්‍යයක්මයි කියලා හිතනකොට හිතන්නේ හිත නමනකොට හිත සැපදෙන්නේ දර්ශනයක් තුන දුක්ඛේ ඥාන දුක්ඛ සම්පේ නෑ මේ විදිහට සත්පුද්ගල භාවයට පෙන්නලා දුකේන කම අදලා තියෙන තමතුළු තියෙන කෙලෙස්යේ තියෙන්නේ නෑ මේ කෙලෙස්යේ නැතිවෙන මේ පුද්ගල භාවයට පෙන්නකම නැති වෙනවානේ කියලා දන්න හින්දා මේ සත්‍යයක්මයි කියලා හිත දැක ගන්නෑ ඇයි සත්පුද්ගල කමට තමන්ට වෙනවා මේක උදාහරණයක් ගන්න සත්පුද්ගල කමට පෙනෙන කමට කියන උපාදාන කියලා රූපං අත්තෝ සම්මපස්සති අත්වද උපාදානයි මේ රූපේට කියන උපාදානීයයි කියලා උපාදානයේ දෙවිත තමන්ගේ උපාදානයට හසු වෙච්ච රූපේ නේද ඔබ මේ රූපේ උපාදාන වශයෙන් අරගෙන සත්‍යය කියලා ඔබ අරගෙන මෙතියෙන්නේ ඒක ඔබ ගාව තියෙන සත්පුද්ගල සංයෝජන උපාදානයේ ඔබේ උපාදානයට හසු වෙච්ච රූපේ තමයි මේ කන බොන ආහාරයෙන් හැදෙන පටිඝාපෝ තේජෝ වායු කර සත්සමාදාත මේ රූපය ඔබ ගාව තියෙන රූපං අත්තෝ සමුපස්සති රූපය ආත්ම වශයෙන් දකින උපාදානයට හසු වෙලා දැන් ඔබ මේ රූපේ උපාදාන වශයෙන් අරගෙන මොකක්ද සත්‍ය කියන උපාදානයෙන් මේ රූපේ උපාදාන කරනවා දැන් ඔබේ උපාදානට හසු වෙච්ච මේ රූපෙට කියන මොකද උපාදාන ස්කන්ධ කියලා. මේ රූපේ උපාදාන ස්කන්ධය ඒ උපාදාන ස්කන්ධය තියෙන්නේ ඔබේ උපාදානයේ පරිදි වෙන ආකාරයට. ඒ කියන්නේ ඔබට සත්‍යයේ විදිහට කෙරෙන විදිහයි රූපේ කියන්නේ. රූපේ සත්‍යයෙන් නෙවෙයි ඔබට රූපේ සත්‍යයේ කෙරෙනවා. දැන් පංච උපාදානස්කන්ධ දුක්ඛ ඔබට සත්‍යයේ කෙනෙන මේ රූපේ දුක මේ රූපේ විපරණය වෙනකොට ඔබට එන්නේ ඔබේ උපාදාන දෙන්නේ අනේ අර පුද්ගලයා ගන්නවා අනේ පුද්ගලයා ලෙඩ වුණා නේද කියන තැනක වටිනාකම කියනකට කියන කාම උපාදානයි වටිනාකම දැනෙන එකට කියන කාම උපාදානයි ඔබේ මානසික තියෙන කාම උපාදානය කියන උපාදානයට හිතයක් මේ වස්තු මේ රූපේ ගැන උපාදානීයයි. ඔය රූපය කැමැත්ත කියන උපාදාන ගතිය මේ රූපෙට යෙදෙන්න පුළුවන්. මේ රූපේ කියන්නේ තියෙන්නේ රූපේ වටිනවා නෙමෙයි. මේක වටිනවා හොඳයි කියන ඔබේ මනසේ තියෙන ගතියට හසු වෙන වස්තුවක් නෙමෙයි. එතකොට ඔබේ ගතියට මේ රූපේ හසු වුණාම ඔබට දැනෙන්නේ ඒ රූපේ හොඳයි වටිනවා කියලා. මොකද ඔබ උපාදාන වශයෙන් මේක අරගෙන නිසා. එතකොට උපාදාන කරනවා දුක්ඛ. මේක කැඩෙනකොට ඔබට දැනෙන වටිනා දේ කැඩෙනවා කියලා. එහෙම යද්ද දුක එන උපාදාන කරද දුක්ඛ. උපාදාන නිරෝධ. සතර උපාදාන නිරෝධ දුක නැහැ කියලා කියන්නේ. මේ කිසි වස්තුවක් කාරණේ ඔබේ මනස පතිත නොවේ නම් සත්‍ය කියලා හෝ වටිනවා කියලා. ඒ ද්‍රව්‍ය ධර්මයට ඔබට දුක නැහැ. ඒක උපාදාන වශයෙන් නොගත් දුක නැහැ කියලා කිව්වේ. අපි උපාදානයේ කෘත්‍ය මේ උපාදානයේ ඒ කියන්නේ මේ රූපේ සත්‍යයක් හැටියට ගන්නකම මේ අත්වාද උපාදානය. මේක වටිනවා කියලා කියන්නේ කාම උපාදානය. උපාදානයේ හේතු තණ්හාව.
තණ්හාව නැති වෙනවා මේ උපාදාන නැති වෙනවා කියන එක නොදන්නකම උපාදාන කියනවා. මේක උපාදානයේ නේද? මේ විදිහට පෙනෙන කමට නේද උපාදානය කියන්නේ. කියලා දන්නේ තණ්හාවල උපාදානය ඇතුලේ කියන එක නොදන්නාකම ඒ උපාදානයේ හේතු වෙන භවයට කියන්නේ මේ සත්‍යයමයි. තමන්ගේ උපාදානයේ රූපේ මත පතිත වෙලා කියන ටිකේ නොදන්න හැම අංගයක් ගානේ විදිහට පුළුවන්කම තියෙනවා. සම්මාදිට සූත්‍රයේ වෙනවා තියෙන එක. මෙයා උපාදානයේ දන්නවා නම් මගේ දැන් මේ ගතිය නේද රූපෙට පතිත වෙලා තියෙන්නේ. අත්වාද උපාදානයේ දැන් මේ රූපෙට පතිත වෙනවා. රූපේ උපාදානයේ තමන් කෙරෙහි. කියලා උපාදානයේ ධනේන උපාදාන සමුදය ධනේන උපාදාන නිරෝධය ධනේන ප්‍රශ්න ඉවරයි. නමුත් උපාදානයේ දන්නේ උපාදාන සමුදය දන්නේ උපාදාන නිරෝධය දන්නේ උපාදාන නිරෝධ දාන ප්‍රතිපදාව නොදන්නකොට භවය. ඒ කියන්නේ මේ සත්‍යය. උපාදානයේ ඊට පස්සේ පිළිතුරක් වෙනවා. මේ සත්‍යය. මේ වස්තුව වටිනවා. භවය. දැන් මේ රූපයේ මුත්‍යෙ කෙටියට පෙනෙන්නේ. රූපේ වටිනාකමට පත්තුනේ උපාදාන නිසා නේද? කියලා ඔබ දන්නේ නැත්නම් භවයේ හේතු උපාදාන නිසා නේද කියලා දන්නත් ජාති. ඇත්තටම පුද්ගලෙක්. ඇත්තටම වස්තුවක් තියෙනවා. ජාති පරිච්ඡේද කරනවා ඉන්න පුද්ගල. විපන්නාව වෙනකොට ඉන්න පුද්ගලයන් හදනවා. ඉන්නේ වටිනා දේ දෙන්න කියන තරමේ ජනමන දුක් විඳිනවා. මේ එකින් එක සූක්ෂම සිද්ධියක් මේ මතක මේ කායික ජීවිතයේ හිතන්නේ ඔගොල්ලෝ ජනමන දුකට පත් වෙන සිද්ධාන්ත මේ පෙන්වන එකින් එක මෙතනින් ඇදගටලා ඊගාවට. එතනින් වැටුනහම ඊගාවට. එතනින් වැටුනහම ඊගාවට. හරියට පඩිපෙලකින් වැටෙන පුද්ගලයෙක් වගේ මේ පඩිපෙලෙන් වැටෙන ඊගාවට. ඒ කියව පඩිපෙලෙන් වැටෙන ඊගාවට. මේ විදිහට වේදනාව තියෙන තැන වේදනාව ඇති වෙනවා ස්පර්ශය නිසා වේදනාව නැති වෙනවා කියලා නොදන්නකොට තණ්හාව වෙනවා. මේ වේදනාවට තණ්හාව ඇති වෙනවා තණ්හාව නැති වෙන වේදනාව නැති වෙන තණ්හාව නැති වෙන කියන කොට දන්න නිසා උපාදාන. මෙහෙම එකින් එක අවිද්‍යාව ප්‍රත්‍ය විදි ඒ සිද්ධියට නතර වෙලා තියෙන ඔබත්මම ජනමන දක්වන. අපි දැන් නැත්තම් අපි තුල අනුක්‍රමයේ මේක වැටලා මේ වෙලා මට මේ සිද්ධිය මා තුළ වෙන ඒක නොදන්නාකම හින්දා ඒක ඇත්ත වෙනවා. ඒක පොළොවේ. ඊගා පරියට වැටෙන මේ උඩ පරියට වැටුණා. ඊගා පරියට වැටෙන මේ පැටිය තමයි මට නතර වෙච්ච තැන වෙන්නේ. එතන ඉඳලා ඊගා පරියට. ඒ වගේ වේදනාව නොදන්නාකම නිසා තණ්හාව වෙනවාම ඒක නැහැ. ඒක ඇත්ත වුණාම උපාදානයි. කියන කෘත්‍ය ටිකක් තියෙනවා. ඔබ මේ හැම දෙයකින් මෙදෙන්න පුළුවන්කමකුත් තියෙනවා. හරියට සිද්ධියක් දැක්කොත් මේ පේන දෙයට තණ්හාව වේදුනා ඒකයි මේ තණ්හාව කියන්නේ තමන් තුළ යෙදෙන කිසිදේ. ඒක නොදන්නකොට අපිට පේන්නේ බාහිර වස්තු උපාදානයට හසු වෙන විදිහට තියෙනවා. මේ කිමිතේ මේ ටික මට පෙන්වන්න ඕනේ දර්ශනය. මොකද දර්ශනය සාමාන්‍ය ලෝකයා දකින්නේ ඇත්තටම මේ සත්‍ය පුදුලියේ ඉන්නවා. කියලා මොන හරි කර්ම කළා මේ දැන් ඇවිල්ලා. ඒ සත්‍යයෙන් උපන්නට පස්සේ ලීඩ වෙනවා, මහලු වෙනවා, මරණය කියන ධර්මතාවය. ආයේ ඉන්නකන් ජනමරණකන් යායට දෙන්න බෑ. ඒ අය කුසල කර්ම කළා ආයෙත් මරණයෙන් පස්සේ කුසල කාර්ය උපදිනවා. ඒ සිද්ධිය තමයි සාමාන්‍ය ලෝකේ දර්ශනය. ඒකටම තමන්ව ඇතුළත් කරලා. මම මේ විදිහට මා සත්‍යයේ ඒ මමත් එක්කම මේ ජනමර දුක් විඳින්න වෙනවා කුසල කරගෙන මාත් ඒ විදිහට යනවා. මේ අනාර්ය දර්ශනය. ආර්ය දර්ශන සහ අනාර්ය දර්ශනයේ වෙනස මොකක්ද? අනාර්ය දර්ශනය කියන්නේ සත්‍ය පුද්ගලියෝ ඉන්නවා මේ ලෝකේ. ඒ ඉන්න ලෝකෙට මා සත්‍ය පුද්ගලියෝ කියලා උපන්නා. ඉපදලා මේ ලෝකයේ ඉඳන් ජීවත් වෙනවා. මම මගේ කරපු කුසල කර්ම මත නැරිලා ආපහු යනවා. නමුත් මේ ලෝකයේ අනිසත්වයේ ඉන්නවා. ඒයි කර්ම වරුණාම ඒ කර්මානුරූපව යනවා. ඔකට කියනවා මොකද්ද? අනාර්ය දර්ශනය. ඔය දර්ශනේ පෙර ඕනතරම් අහලා තියෙනවා අපි. ඔය දුක ඕනතරම් අහලා තියෙනවා. ඔය සත්‍යයෙන් ඉපදීම ඕනතරම් අපි අහලා තියෙනවා.
නමුත් පුද්ගල ආනුසුතේස ධම්මේසු කියන තැනකට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒ ජීවිතේ කර්මයකට කොබෝත්මවත් ඉපදුනේ නැහැ. ඇහැකර දිවනාසි ශරීරයේ කියන පෙනීම ඇති කරන්න පුළුවන් සිද්ධියක් හටගන්න තිබුණා. යමක් ඇහෙන්න පුළුවන් සිද්ධියක් තිබුණා. ඒ තුල අහන්නෙක්ව ඇහෙන දෙයක් තිබුණා. ඒ කියන්නේ අහන පුද්ගලෙක් කියන්නේ බලන පුද්ගලෙක් කියන්නේ පෙනෙනවා යමක්. පෙන සිද්ධිය තිබුණා. ඔය සිද්ධියට කෙලෙස් ටික එකතු කරලා තමයි බලන්නේ මම පෙනෙන්නේ තව ආයතන සිද්ධිය ඇතිවෙන්නේ. ආර්ය දර්ශනය කියන්නේ මේක. පෙනෙන හැම දෙයක කෙලෙස් ටිකක් එකතු කරලා තව සත්‍ය පුද්ගලෙ ඉන්නවා කියන ලෝකයක් හදාගත්තා කියන එකයි. සත්‍ය පුද්ගලෙ ඉන්නවා කියන එකයි සත්‍ය පුද්ගල භාවයේ පෙනෙන කම හදාගන්න. තවකට එකතු මේ රූප සත්‍ය පුද්ගල භාවයේ පෙනෙන කම ඔබ හදාගෙන මම හදාගන්න. දැන් ඔබට පෙනෙන්නේ මට පෙනෙන්නේ කොහොමද? තව සත්‍ය පුද්ගලෙ ඉන්නවා කියලා. මේක ඔබේ මගේ කර්මයට විපාකයක්. ඒ කියන්නේ සමහර සත්වයෝ ඉන්නෝ මේ පෙරේතේ වගේ සත්තු ඉන්නවලු ගංගාවන් වල ජලයේ වතුර ගහගෙන යන ඕවකට. එයාගේ කර්මයට දෙන්නේ ඒක ලේසර වගේ. වතුර තියෙන තැනක ලේසර වගේ දෙන්නේ එයාට. මොකද තමන්ට දෙන්නේ පිළිදේ තමන් දෙන්නේ. දැන් තමන්ට ලේසර වගේ වෙනකොට බොන්නට පුළුවන්. බැ. මොකද එයාගේ කර්මයට එයාට හැම වෙනස් වෙනවා. ඒක ඔබේ මගේ කර්මයට අපිට දෙන්නේ දැන් ධාතුව දෙන්නේ සතර මහා ධාතු පුත්තුලිය ඇති. සත්‍යය ඇති වගේ. ඉතින් අපි ওই විදිහට සම්බුද්ධ වෙනවා. මේ විදිහට වෙනකම උපත්යෙන් අපි අරගෙන ආවේ මේ විදිහට වෙනකම අපි කර්මහ පාඩන කියන කිලිස් ටික තමයි හදාගන්නේ. ඉතින් මේ චතුරාර්ය සත්‍යයේ දෙයෙන් ගත්තාම ලෝකය කියන එක තමන් තුළ කිලිස් ටිකක් කියවීම නිසා පොදුන බව කිලිස් ටික නැති කළාම පන්නව පාඩන කියන කිලිස් නැති කළාම මේ ලෝකෙ නිරුද්ධ කරන්න පුළුවන් කම. ඔය ටික මොහාම එයා ගන්නවා සත්‍ය පුද්ගල භාවයේ තිබෙන ජනම දුකක් තියෙන මේ දුක හටගත්තේම තණ්හාව. මෙතනදී අපි ලොකු ආරම්භයක් කරනවා. දුකට හේතුව තණ්හා කියනකොට මේ අම්බල දාස්කල කිව්වොත් ලොකෝම තියෙනවා. ඉතින් ඉන්න කෙනාට තණ්හා කරපු හින්දා දුක වෙනවා කියලා. නමුත් දර්ශනය දෙන්න මේ තණ්හාවෙන් අම්මා තාත්තා ජීවවල නිර්මාණය කරනවා කියලා කියනවා. අම්මා තාත්තා කොහොමවත් ඉඳලා ඒකට තණ්හා කෙරුවා නෙමෙයි. තණ්හා උපාදාන කියන ගති ටිකත් එක්කමයි අම්මා තාත්තා නිර්මාණය වෙලා තියෙන්නේ. ලෝකෙ හැදෙන පැත්තනේ දෙන්නන්නේ. ඒක මෙහා ඇහැට පෙනෙන රූපේ කියන තැනේ වේදනා සංඥා කියන තැනකින් ස්කන්ධ ටිකක් වලට සත්‍ය පුද්ගලෙ පනවන්න බෑ. මේ දර්ශනය කියන්නේ තියෙන වස්තුවකට තණ්හා කරන එක සහ තණ්හාව නිසා වස්තුවක් උපදිනවා කියන සිද්ධිය ගත්තා. අපිට හිතෙන්නේ ටීවී එකේ සත්‍යයක් ඉන්නවා. ඒ ඉන්න සත්‍යයට තණ්හා කරපු නිසා අපිට දුක ඇවිල්ලා තියෙන්නේ. කියලා. සත්‍යයක් ඉන්නවා. හැබැයි ඉන්න සත්‍යයට තණ්හා නොකළොත් හරි. වගේ දෙයකින් අපි අමතක කරන්නේ. ටීවී එකේ සත්‍යයක් ඉන්නවා. පුද්ගලයෙක් ඉන්නවා. ඔය පුද්ගලයාට තණ්හා කළ නිසා අපිට දැන් දුක් විඳින්න. ඊට පස්සේ ඔය ඉන්න සත්‍යයට කොහොම හරි තණ්හා කෙරෙන්නේ නැත්තම් අපිට දුක එන්නේ. ඒ රූපේ නැති වුණාට ඒ සත්‍යය නරක දවසට දුක එන්නේ අපි තණ්හාව නැති කොටස් කියන එක අපි හඳුනගන්න තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දෙන්නේ ටීවී එකේ තියෙන රූපේ සත්‍ය කරපුවල කලේව තණ්හාවේ. එතකොට දුක එනවා. තණ්හාව නැති රූප සත්‍යයක් කම නැති වෙනවා කියන තැනක. ඒක පංචකෝණනස්කන්ධ දුක්ඛ. යද්දෙච්ඡන් තන් දුක්ඛ. අපේ ජීවිතයේ තියෙන අනිත්‍ය බවම දුක වෙන තැනක මිසක තණ්හාව නිසා දුක වෙන තැනක නෙමෙයි. මේක ලොකු වෙනසක්.
ඒ කියන්නේ බලන්න මේක මේ හරිද කියලා. දැන් ටීවී එක ඇතුලේ සත්‍යයක් ඉන්නවා. ඔය ඉන්න සත්‍යයට තණ්හා කළොත් ඒ සත්‍යය නැරඹ අපිට අපිට දුක එනවා. ඉන්න සත්‍යයට තණ්හාව නැති වුණොත් සත්‍යය නැරඹ දවසට දුක එන්නේ නැහැ. ඔතෙන් අපි හඳුනගන්න තියෙන්නේ. නමුත් ওই සිද්ධිය තුලම තියෙනව නේද? ඒ රූපේ සත්‍යය කරපු කමහා නොකරන කම කියන සිද්ධාන්තය අපිට අතහැරලා තියෙන්නේ. එතකොට මෝහය මේක ඇතුලේ කියන එක තියෙනව නේද? මම හැමදාම කතා කරන සිද්ධිය වෙනසක්. අපි දුකට හේතු තණ්හාව කියනකොට ගන්න යතනවා. නමුත් ලෝකේ නිර්මාණය කරන පැත්තටයි තණ්හාව වෙන්නේ. ඒ කියන්නේ ටීවී එකේ සත්‍ය කියන එක හැදුවේ තණ්හාවේ. තණ්හාව පාදාන කියන කෙලෙසේ. එතකොට දැන් එහෙම හැදුවහම මට තණ්හාව ඕනේ දුකේ රූපය අනිත්‍ය බව මොකක්ද? ඒ මට රූපේ මෙහෙම කෙනෙක් හදලා දෙන්නේ තණ්හාව වෙන නිසා. යද්දපිච්ඡන්ත දුක අනිත්‍ය බව දුක. කියන තැනකින් තියෙන ආපෝම තණ්හා කරන්න ඕනේ නැහැ. මම උපාදාන වශයෙන් ගත්ත ස්කන්ධ ටික විපරිණාම වීම දුකක් මිසක එකක් ගන්නෑ. මම තණ්හා කරන්න ඕනේ නැහැ. අමුතුයි. මොකද ඒ භූමිය හැදෙන්න තියෙන තණ්හාව නිසා. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා කියන්නේ මෙහෙම භූමියක් හදන එකම නැති වෙනවා කියන්නේ. ඒ කියන්නේ පුද්ගලයේ කියන හදාගත්ත සිද්ධියම දුක. එතකොට තණ්හාව නැති වුණොත් පුද්ගල භාවයට හැදෙන එක නැති වෙනවා දුක නැති වෙනවා කියන දැනෙන්නේ මිසක අර සත්‍යයට තණ්හා කරන නිසා දුක වෙනවා සත්‍යයට තණ්හා කරන දුක නැති වෙනවා කියන තැනකින් බලන්න එපා. එතකොට ඔබ සත්‍ය පුද්ගලයා ඉන්නවා. තණ්හාව නැති වෙච්ච නිසා දුක ඇති වෙනවා නැති වෙන හැබැයි ලෝකෙ තියෙනවා කියන තැනකින් ඔබ රැවටිලා මම ඉන්නවා. තව සත්‍ය පුද්ගලයා ඉන්නවා කියන තැනකින් ඔබ සංකල්පය තුළ රැඳිලා. ඔබට අසංකතකම ලැබෙන්නේ ලෝක නිරෝධය හම්බ වෙන්නේ. ලෝකයේ තියෙන ලෝක තණ්හාව නැති වෙනවා වගේ දැක්ක ලෝක ප්‍රායෝගිකයි. තණ්හාව නැති වුණා ඇති බවට හම්බ වෙන කමම ඇති ප්‍රතිසංවේදයක්. මරණවසන්න මොහොතේ සමහර විට පිච්චෙන ගිනිදෙල්ලක් එන්නේ. ඔබ ඒක තණ්හාව කරන්නේ ඒ විඥානෙට ඒ අරමුණ අතරමරින්ද ගලින්ද ඔබ අවිචිත යන්නේ. කවුරුත් අවිචිත යන්නේ නැහැ. අනේ මේ පිච්චෙන කමට මොන තරම් සතුටුද හොඳයිද කියලා කවුද යන්නේ? අන්තිමට යුතුයකට හම්බ වෙන නිමිත්ත කටුකොනත් අතහැර ගන්න. එතනම. ඒක එහෙම දෙයකින් අපිට ප්‍රතිවන්දිත යන්නේ මේක උපත්මන් බලාපොරොත්තු වෙන විදිහ කෙනෙක් දෙන්නකින් නෙවෙයි. ඒ වන්තවලපත් නොවි ඉන්නේ මම කියන්නේ මේ කියන දේ නොතේරෙන්න තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක. අපිට හිතෙන්නේ වටිනා දේවල් තියෙනවා. දෙමෝපිය සහෝදර ඥාති හිතේ නැත්නම් මිනිස්සු ඉන්නවා. ඉන්න හැට තණ්හා කළොත් ඕව නැති වෙන දවසට අපිට දුක එනවා. ඒ හින්දා පරිහරණය කරපළා මේ වල තණ්හාව නැති. කිත්තර. නමුත් බුදුසසුන වහන්සේ දේශනා කරන යම් කෙලෙසකින් නිසා මේ බව මේ මත්තම මේ විදිහේ ඉපදුනේ. දැන් ඉපදුණු සිද්ධිය දුකයි. ඒක තිබුණත් දුකයි නැත්නම් දුකයි. නැති වුණා කියලා දුක නැති වෙන්නේ මේ රූපය තණ්හා කළ නිසායි දුක කියන්නේ. මේ රූපේ තණ්හා කළාම ඕක නැති වෙනකොට දුක. ඉතින් නැති වෙලා ඉවරනහම දුක නැති වෙන්න ඕනේ. නමුත් අම්මනරලා තාත්තනරලා ඔබට නැති වෙලා තියෙන දුක. රූපේ තිබුණා රූපේ නැති වුණා කියලා දුක නැති වෙනවා. නැති වෙන්නේ. ස්කන්ධයක් තිබුණත් එකයි නැත්නම් එකයි කෙලෙසකින් ලෝක නිර්මාණය කළ සිද්ධිය නැති වෙන්නේ. එතන තියෙන ප්‍රශ්නේ. ඉතින් මම මේ කතා කරන ටික ගොඩාක් කැපුවා. හැබැයි ගොඩාක් වටිනවා. අනන්ත සංසාරේ අපි ආවේ ওই සිද්ධියම ගන්න තමයි හිතා. මේ හැමදාම මම කියන සිද්ධියේ මම දන්නේ ඔයගොල්ලෝ තේරෙන්න මගේ අභියෝගයක් දක්වන දර්ශනය තමයි ලෝකයේ අධිකම නැතිකම දුකේ අධිකම නැතිකම කියනකොට දුක තණ්හාව කුල දුක ඇති වෙන තණ්හාව මොකද දුක නැති වෙනවා කියන තණ්හාවෙන් නොමිදුණු දුක් වූ ස්කන්ධ ටිකක් නැහැ. අපි හිතාගෙන තණ්හා නොකළොත් මේ රූප ටික කැඩෙන විදිහට දුක නැහැ. මේ පංච උපාදාන ස්කන්ධ දුක කියන එක තණ්හාව තිබුණත් නැත දුකම. එන්නේ. ඔබ මේක තණ්හාව නැහැ. දැන් ඔබ උපේක්ෂා සාහිත වෙන්න පුළුවන්.
ඒත් ඔබට බලන්න ඕක දුක්ඛ සත්‍යයේ. ඒක බ්‍රහ්ම ලෝකෙ වෙන්න පුළුවන්. කෙලෙසකින් නම් මේ බ්‍රහ්ම ලෝකෙ නිර්මාණය කළේ ඒකද පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන තරකින් බැලුවම එකද ඒකද තණ්හාව නැති වෙන්න පුළුවන්. අසඤ්ඤතාවේ තණ්හාව ඇති වෙන්න සිද්ධවත් නැහැ. හැබැයි ඒ මට්ටම ඇතිකලේ කෙලෙසකින් නිසා ඒ මට්ටමේ අනිත්‍ය බව ඒ මට්ටමක තමන් රැඳිලා ඉන්න නොලබනකම දුක. කියන තරක ඒ තණ්හාව නිසා ඇතිවෙච්ච දුකක් නෙමෙයි. තණ්හාවෙන් උපදිනුනේ නැති වෙන නිසා දුක. කියන තරක. ඒ නිසා ඔබට මට තේරෙන මේ ලෝකයේ ඉපදුණු පැත්තට තමයි මේ තණ්හාව. එතකොට මේ අපි ඉන්නේ දුක ඇතුලේ කියන උත්තරයක් එනවා. මේකෙන් තණ්හාව නැති කරලා වේරෙන්න පුළුවන් දුක් මේක ඇතුලේ නැහැ. කියන දර්ශනයක් වෙනවා. එතකොට අපි තේරුම් ගත්තාම මේක මේ දර්ශනය. කෙටියෙන් ගත්තාම කෙටි කරලා මේ දර්ශනය ගන්නවා. මොකද්ද මේ දර්ශනය? උප්පත්ති වශයෙන් දෙනාවේ නෑ අපි කවුරුවත් මාව. මම කොහොමද ඉඳලා ආවේ නෑ. මම කොහාටවත් යන්නේ නෑ. උප්පත්ති වශයෙන් මේ එකම සත්‍යයක් පුද්ගලික කොහොමද ඉඳලා ආවොත් කොහාටවත් යනව නෙවෙයි. එයි පිළිලා හැන දෙයට කෙලෙස් ටිකක් එකතු කරලා මම කියන දර්ශනයේ මිත්‍යා දැක්ම සත්‍ය බුද්ධිලේ කියන දැක්ම දුක ඉපදුන හැටි දකින සුතවත් ආදී ශ්‍රාවකයා පිළින ආයතන ටික කෙලෙස් ටික නැති වුණාම තමන් කියන දර්ශනයේ සත්‍ය බුද්ධිලේ කියන දර්ශනයේ නැති වෙනවා කියලා දකින සුතවත් ආදී ශ්‍රාවකයා සත්‍ය කියනවා මම ඉන්නවා කියලා දෘෂ්ටි සහගතව ඇතුල් වෙන්නේ නැහැ මේ රූපෙට. එයා කොහේ හරි දැන් ආව කොහාටවත් යනවා කියලා පූර්වාපරේ දුවන්නේ. එයා දන්නේ මොකද දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ ඥානං දර්ශනය විතරයි. ඒකත් කියලා දන්නවා මේ දුක ගෙවන්නට හැකි. මේ මම හැටියට පෙන්න දුක් විඳින දුක ඒ මම පෙර ජීවිතයක ඉඳලා ආවනම් කොහට හරි යන කෙනෙක්ම මේ ප්‍රඥාචර්ය විද්‍යමාන වෙන්නේ නැහැ. සීලයක පිළිපදලා සමාධි වල මොහොතෙන් බලලා මේ දැන් ජරාමරණ දුක නිදහස් වෙන්න ඕනේ කියන දර්ශනයක් කියන්නේ. ඇයි මේ දුක මාව අරගෙන ඇවිල්ලා පෙර ජීවිතයක ඉඳලා මේ මම යනවා අනාගතේට නම් දැන් අජිනනුර බවක් මට හම්බ වෙන්නේ නැහැ. මේ සත්පුත්තුල ප්‍රිය විප්‍රයෝග දුක් අප්‍රිය සංපයෝග දුක්ඛය මම පෙර ජීවිතයක ඉඳන් උරුමකාර කරගන්න ආවේ කොහට යනවා මේ ප්‍රඥාවේ විද්‍යමාන වෙන්නේ මේ සිමුලකින් හිස් මේ සමාධියකින් හිස් ඇයි මේ දුක හදලා ආපුවනේ නමුත් දැන් මේ කෙලෙස් එකට මේ දුක යොදා ගන්න නිසා හදා ගන්න නිසා මේ කෙලෙස් අයින් කළොත් මේ දුක අයින් කරගන්න පුළුවන් නිසා ඔබේ මගේ ප්‍රඥාචර්යාව සඵලයි විද්‍යමානයි සීලයට පිළිලා සමතකම තමයි වඩන්නේ ඉස්කන්ධ ටික නුවණින් බලනවා තණ්හාව පාදයෙන් කෙලෙස් ටික ඉඳෙන්නේ නැහැ. ඇයි? කෙලෙස් ටික නොයදුනොත් මේ ලෝකයෙන් මිදෙනවා. ලෝකේ නූපදිනවා කියලා බලන නිසා. ලෝක නිරෝධය සඳහා ලෝකයේ කියන ජනමර ධර්මතාවයේ ලෝකෝත්තරය කියලා කියන ලෝකෙ මෙතරයි කියන අජරාමර කියලා දන්න නිසා. ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ මට කෙනා දකින්න මට ලෝකයක් නැවිලා කියනවා මේ වැරද්දට. මේ වැරද්දානිකුත් මේ ලෝකෙ මිදෙන්න පුළුවන් කියන දර්ශනය. ඔන්න ඔය ටික දැක්කොත් තමයි මේ ජීවිතය ඇත්ත නැත්ත නොවේ. එහෙම නැත්නම් කොච්චර බණ ඇහුවත් ඕගලන්ට මේක සජීවී ඇත්තම සිද්ධිය. ඇත්තම සිද්ධියක බොරු කරනවා අපි මොකද්ද? හැරවරු දුකේ මිදෙන්න පුළුවන් කියලා කරගෙන නැත්නම් දරුවෝ ඉන්නවා අම්මලා තාත්තලා ඉන්නවා මම ඉන්නවා දේවල් වහන්සේ මේ සිද්ධිය ඇත්තමයි වෙලාවට. තියෙන එකෙන්ද අපි ඉන්නේ. කින්තනක වෙන කරන්නේ අපි ඉන්නේ කිව්වොගේ. නමුත් මේ විදිහට සජීවී කරන නේද කෙලස් ටික. එක්කලා. උතන තියෙන දෝෂේ කෙලස් ටිකකින් වෙන්නපු මේ සිද්ධිය කෙලස් ටිකකින් වෙන්නපු නිසා ඇත්ත කියලා නේද කියන එක දන්නේ නැති වුණා. ඇත්තටම තියෙන කාර්යයකට බැඳෙන්නේ. ඇත්තටම තියෙන දේවල් වලට බැඳෙන්නේ. ඇත්තටම තියෙන සත්‍යම් පුද්ගලයන්ට බැඳෙන්නේ. ඇත්තටම තියෙන තමන්ගේ ජීවිතෙට බැඳෙන්නේ. ඒක හේතුයි ඒ අවිද්‍යාව ඒ කරන කර්ම හේතු ඒකාන්ත ප්‍රතිසන්දි වෙන්නේ නැහැ. ඉන්න සත්‍ය කෙරෙහි තණ්හාවෙන් ලැබෙන විඥාන ඒ සත්‍ය බවට යනවා. නමුත් ඔබ සසර මූපදින්න නම් අනිවාර්යයෙන්ම ලෝක නිරෝධය වෙන්නට වෙනවා. ලෝකේ තිබුණොත්
කර්මානුරූපෝ ඒ ලෝකෙට යන්නම වෙනවා. ඒ ලෝක නිරෝධය වෙන නම් මොකද කරන්න තියෙන්නේ? දර්ශනයක් තියෙනවා. ඇයි මේ බුදුරජාණන් වහන්සේ සක්කාය දිට්ඨි චිකිත්සා සීලපද පරමාර්ථ දර්ශනයෙන් පහසු පිළිස් කියන්නේ? ඇයි මේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධ ඥාන කියන්නේ? අපි දුකට උත්තර හොයන්න බාහිරට පරිදි එපා කියන එකයි කියන්නේ. අනාර ප්‍රවේදයේ තේරුම ගන්න අපි හැමදාම අපි කෙලෙස් වලටමයි ඉන්නේ. මොකද්ද කෙලෙස් ටික? අපි ඉන්න තැන. තණ්හාව නිසා දුක එනවා කියලා තියෙන දෙයකට තණ්හාව දුක දුක් විඳින මනසක් අපි හිත කරගන්න. නමුත් මේක පුබ්බි අනුසුතිස ගන්නේ මේ ජාතිය ඔබෙත් මගේ ඉපදීම. ඔබෙත් මගේ හට ගැනීම. බුදුරජාණන් වහන්සේ දෙන්නේ අනිත් හැමෝට වඩා වෙනස් විදිහට කෙලෙස් ටික නිර්මාණය වෙනවා. ටීවී එක ඇතුලේ ජරා මරණ සත්‍ය පුද්ගලයේ පිළිද වෙලා මහලු වෙලා නරන දුක් විඳනනම් මොනක් කියලා පුරුෂයෙකුට ඒ සිතාන්තය ඇති. ඒ පොදු විදිහට ජරා මරණ දුක් විඳනනම් ඒ සත්‍ය පුද්ගල මහලු උපදවා ගන්න. සත්‍ය පුද්ගලයේ ඉපදීමක් නැති ජරා මරණ දුකක් නැහැ. ජාතක නිසා ජරා මරණ සත්‍ය පුද්ගල මහලු ඉපදී උනේ මොකක් නිසාද? පිළිඳෙලි කෙලෙස් ටික පිටිච්ච විතරයි. එහෙම නැත්නම් ඒකෙන් කිව්වේ නැහැ ජාති කෙනෙකුට ඇත්තටම කෙනෙක් ඉපදීමයි කියන කෙනෙක්. කෙනෙක් තමන්ට කෙනෙක් ඉපදීම. මට ඉපදිලා රූප කෙනෙක් කියන එක. ඒ වගේ මට ඉපදිලා මේ සත්‍ය පුද්ගලයා කියලා. මේක නෙමෙයි ඇත්තම සිද්ධිය කියන්නේ මේ අපි නිවන් දකින්න උතුම් තව බොරුවක් කරන එක නෙමෙයි ඇත්තම ප්‍රශ්නේ දෙයක්. ඔබට කෙනාගේ ඔය ඇස් දෙකට නෙමෙයි මේ තවායේ ඉන්නවා කියලා දෙන්නේ. පංචපාදන ස්කන්ධ ලෝකේ. එතකොට ඔබ අපි තේරුම් ගත්තේ නැත්තම් මට මෙහෙම දෙන්න සිද්ධිය ඇති උනේ කොහොමද කියලා. මම ඊටපස්සේ මේ ලෝකෙට ඇයි මටත් පේන සත්‍යය කියලා. පෙනෙන හැටි ඇතිවෙච්ච හැටි ගන්න නැත්තම් මට හිතෙන්නේ ඉන්න නිසා තමයි පේන්නේ කියලා. නේද? මේ කතා ටික ගොඩාක් වටින සිද්ධියක් මම කතා කරා. මම දන්නේ මේ ලෝකෙ කී දෙනෙක් මේ ගැන කොළු තියාගෙන කතා කරනවද කියලා. හැම කෙනෙක්ම කතා කරන්නේ දුකට හේතුව තණ්හාවයි කියනකොට කැමැති වස්තු විපරිණාම වෙනවා කියන දැනකින්. එතකොට විපරිණාම වුණත් තණ්හාව නැතුව දුක එන්නේ නැහැ කියන දැනකින්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙම දෙයක් නෙමෙයි. මේ ලෝකයේ උපදවන දුක. ඔබෙත් මගේ ඉපදීමම දුක කියන තැනකින්. ඒ මට තණ්හාවකට ඔබට තණ්හාවකට හිතිය දුක නැති වෙනවා කියලා දැක්කේ බේරෙන්න බෑ. තණ්හා කලත් නොකලත් ඔබේ ජීවිතයේ හට ගැනීම මගේ ජීවිතයේ හට ගැනීම ජරා මරණ දුක. ඔබ මුළු ජීවිතයේ ඉතාත්ම තණ්හාව නොකලත් මේ රූපේ දිරණකමම ඔබේ දිරණකම වෙලා දැන්. තණ්හාව නිසා නෙමෙයි ඔබට මහලුකම එන්නේ. මහලුකමේ දුකෙන් තණ්හාව නිසා නෙමෙයි දිරණකම නිසා. ඔය රූපේ දැන් මම කියන දෙයක ඉන්න නිසා ඔබ තණ්හා කළත් නොකලත් රූපේ දිරනකොට ඔබ මොහල් වෙලා. ඔබ තණ්හා නොකලත් ඔය රූපේ ලෙඩෙනකොට ඔබ ලෙඩෙක් වෙලා. ලෙඩවීම දුක ඔබට. මහල් වීම දුක. ජරා මරණ දුක ඔබට. එතකොට ඒ ජරා මරණ දුක ඇති කෙරුවේ තණ්හාවෙන් ඔය කය තමන් කළා. කියන ටික ඊට පස්සේ මේ වෙනස් වුණු කය නැති වුණු දුක නෙමෙයි දැන් මේ දුක් කය තිබීම දුක. දුක් කුරු කය නැති වෙනකොට දුක නෙමෙයි තණ්හාවෙන් හටගත්ත දේ නැති වෙනකොට දුක නෙමෙයි තණ්හාවෙන් හටගත්ත දේ තිබීමත් නැතිවීමත් දෙකම දුක. අන්තිමට කෙලෙසියක් වෙන්නේ. හරි දැන් අපි ඒ කෙනෙක් ගැන නැවත කතා කරලා කෙටියෙන් ගත්තාම ඔගොල්ලෝ හොඳට දකින්න. එක දෙයක් ඇස් දෙක පාදගන්න. ගොඩාක් බුද්ධිමත් වෙන්න. අවිද්‍යාව ඇතුළට ගිය ලෝකයක් තුළ අවිද්‍යාව එළියට එන්නේ වෙරදරන්න. නිකමත ඔගොල්ලෝ වැඩට යද්දී ඒකට යනවා. දවස් ගණන් පෙන්නනවා. අපි වෙනදට කියකට මේ මිනිස්සු මෙච්චර ඉන්නවද දැන් ඔයගොල්ලෝ නිකමට හිතන්නේ පිළිම දෙයට කෙනෙක් පෙනෙනකට සත්පුද්ගල භාවය විදිහට පෙනෙන කෙලෙසියක නේද මේ පුද්ගලයා වගේ පේනව නේද කියලා හිතන්නේ.
ඒ පුද්ගලය කියලා ගත්ත වෙනුවට ඒ වස්තු මත පුද්ගලය ඇටිට පේනවා. මේක තමන්ගේ දෝෂේ. මේක තමයි දික්ටි විපල්ලාසය. එතකොට කවදාවත් මෙහෙම කාලයක් යනකොට ඒ සත්‍යයමයි කියලා දැක ගන්නෑ. කාලයක් යනකොට ලොකු වෙනසක් යාර තේරෙනවා. ඒ පුද්ගලෙක්මයි කියන එක ඒ රූපේ පුද්ගලෙක් කියලා මට පේනවා. ওই දර්ශනයෙන් ඔබ ජීවිතේ ඒකාන්තයෙන් අචරාමර බවට ගේනවා. අතිශය වටිනා වස්තු පිළිනකොට ඒක වටිනවා කියනකොට ඔබට නුවණක් එනවා. ඒ වස්තු වටිනවා කියලා මට දැනෙනවා. ඔබ ඒකාන්තයෙන් අත්තරන් කියලා මේ ඇලෙනකම මිදෙනවා. අද ඔබ දකින්නේ ඒ වස්තුව දකිනකොට මනසේ මෙච්චර ගතියක් මගේ කියලා නේද? Taman තුල කෙලෙසේ මෙච්චර බලයි කියන කහතු වෙන මොකද ඒක රත්තරම වෙලා වටිනවා වෙලා. නමුත් ඔබ දැක්කොත් යම් ගෞරවය ලෝකයේ ඇති කරන හේතුව මේ හේතුව නිසායි මේ කන්නාඩිය පාටයි මේ සුදු පාටයි මේ කන්නාඩිය දාගෙන ඔබ බැලුවා නිල්ප ඔබ හිතේ අනේ මෙච්චර කල් මේ පීරිසිය නිල් පාට නේද කියලා. නමුත් ඔබ දැක්කොත් මම දාගෙන ඉත කන්නාඩිය පාට නේද මේ කියලා ඔබ නිල් පාට අයින් කරන්න නිල් පාටට කැමති වෙන්න අකමැති වෙන්න යන්නේ නැහැ නේද? ඔබ දන්නවා ඔබේ කන්නාඩිය පාට කියලා. ඔබ දන්නවා නිල් පාට වුණා කන්නාඩිය දාගෙන ඉන්නවා. නිල් පාට බලන කන්නාඩිය බලනවා කියලා. මේ නිල් පාට දන්නවා නිල් පාට ඇති වෙච්ච හැටි දන්නවා නැති වෙන හැටි දන්නවා. ඒ වගේම සත්පුද්ගල භාවයෙන් දුකක් දන්නවා. ඒ සත්පුද්ගල භාවයෙන් දුක ඇති වෙන හැටි දන්නවා ඔබ. සංහව උපාදාන කියලා කෙලෙස් ඉදිරියෙන් මේ සත්පුද්ගල දුක ඇති වෙනවා කියලා දන්නවා. ඔන්න කන්නඩිය ගලවන්න දන්නවා. සත්පුද්ගල භාවයෙන් මේ කෙලෙස් නැති මේ රූපේ තේරෙන්නේ නැහැ. කියලා දන්නවා. එහෙනම් මේ දුක එපා හින්දා ආර්ය අෂ්ටාංග මාර්ගය වරන සීලයට පිළිලා සමාධි වරන කන්නඩිය ගලවන්න. මේ විත්‍ය දෘෂ්ටි වේවා ගන්න. යම් දෙයකින් මේක නිල් පාටමයි කියලා දැක්කොත් මේ නිල් පාට කවුද දන්නේ මෙතෙන්ට දැන්නේ කොහේද දන්නේ මේ නිල් පාට දිනාවේ කියලා එහාට මෙහාට යන්නේ නැති වෙන්නේ. නමුත් මේ මගේ කන්නාඩියේ පාටයි කියලා දැක්කොත් නිල් පාට ඔබට මේ නිල් පාට කවුද ගෙනාවේ කොහොම ගේන්නද කියලා එහාට මෙහාට යනවද? යන්න සුදුසුද? නෑ. ඒ තමයි මේ නිල් පාට වගේ මේ සත්‍ය කියලා දැක්කොත් කොහේද එන්නේ සත්‍ය කොහොමද යන්නේ මොන කිව්වෙද එහාට මෙහාට දුවනවා. යම් වෙලාව කන්නාඩියේ පාට උපාදාන පත්‍ය භව පත්‍ය ජාති මේ විපාක ටිකට කෙලෙස් ටික ඉදිරිಯಿಂದ පුද්ගලයෙක් වෙන්න තියෙනවා කියලා ඔබ දැක්කොත් ඔබ දන්නවා මේ කන්නාඩියේ පාට රූපේ උපාදානේ රහස වෙලා උපාදාන වශයෙන් නැත්නම් දැන් ඔබ යයිද පූර්ව අපරාධයට යන්නේ ඔබ දන්නවා මේ තණ්හ උපාදානේ නැති වුණොත් භවයේ ජාති දෙනමුන්නේ ඊට පස්සේ ධර්මචර්ය සීලයක පිළිලා සමතකම තහනක හිත වලවල ස්කන්ධ ධාතු ආයතන ටික මොනින් බලනකොට උපාදානේ කියවත් ඇයි උපාදානේ දුරුම භවයේ ජාති දෙනමුන්නේ දුක නිදහස් වෙනවා කියලා දන්නේ ඉතින් ඔබ කියන්නේ මේ කන්නාඩියේ කතාව වගේ ඔබට මුළු සමර්ථයක්ම ලෝකෙම එක විතකට විදර්ශනායට ගත්තා මේ සත්‍යය කියලා මෙහෙම වෙනකොට ඔබ දන්නවා මට පේනවා අපි මෙතන කල්ද ඇත්තටම සත්‍යය මේක ඊට පස්සේ දැක්කොත් එක එක සත්‍යයට එක එක ගති දැන් අපිට පේනවා කොහොමද තව සත්‍යය කියලා පේනවා සාධාරණ නැද්ද බලන්න ඕගොල්ලන්ට පේනවා මේ රූපේ ගත්තා කෙනෙක් කියලා පේනවා කෙනෙක් කියලා පේන්නේ කෙනෙක් ඉන්නේ හින්දා නෙවෙයි කෙනෙක් කියලා ගතිය මොකද ඉතින් මෙන්න මේ වගේ මෙන්න මේ දර්ශනය උපත්මාත් නොදන්නා කම නිසා සසරාව කරන්නේ දැන් මෙච්චරයි කියලා කියන්නේ අවිද්‍යාවෙන් යුක්ත ලෝකෙට මේක කොච්චර කිව්වත් තේරෙන්නේ ඔක්කොම Taman ඉන්න තැනම රැකෙනවා මුළු ජීවිතයකට වඩා වටිනා මේ දර්ශනය මේ දර්ශනය නැතුව කිලේශී ඇත්ත දෙවිච්ච ලෝකෙක චක්‍රවර්තී දීලා තියෙනවා ඒ තනිත්‍යය අපිට පොදින මේ ලෝකේ සංකතය කෙලෙසිකින් හදලා තියෙන මේ වටිනා වස්තු කෙලෙසිකින් හදලා තියෙන උපවස්මාව එතකොට මේ ඇත්ත නොදැක්කොත් ඔබට මේ කෙලෙසින් හටගත්ත ප්‍රතිඵලය ඇත්තම මේ gedaraම කියන තැන දැක්කොත් තණ්හාව නැති කරන්න බෑ ප්‍රතිසන්දිය යන්නේ නැති කරන්න බෑ ඒක ඇත්තම අවිද්‍යාව වේදනොත් කුසල කර්ම වෙන එක නවත්තන්න බෑ
පුඤ්ඤාභි අපුඤ්ඤාභි අනිත්‍ය කියන්නේ සත්‍යයක් වුණොත් ඉන්න සත්‍යයට කැමති වෙනවක හෝ අකමැති වෙන එක නවත්තන්න බෑ. නමුත් යම් වෙලාවක අවිද්‍යාව නිරෝධ සංකාර නිරෝධ සත්පුද්ගල දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන කියන තමයි අවිද්‍යාව කියන්නේ. මේ සත්පුද්ගල ධර්මයට පෙන්නනවා පෙන්න කැමති වෙන්නේ මෙහෙම නේද මේ විදිහ නැති උත්තර දැක්කොත් මේ සත්පුද්ගල භාවයට හිතන ඉතින් කියන කරනවා කියන්නේ අතුරුදහන්. ඒක තමයි. එතකොට වෙන මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ඇරෙන්න වෙන විදිහකට ගන්නවා. ඉතින් මේක කොච්චර කිව්වත් එකම දැනට මම දන්නේ කීදෙනෙකුට තේරෙයිද කියලා. මේ කතා කරන තේක කියන වටිනාකම කෙලෙස් සහගත මානසිකට ඒ තරම් වටිනාකමක් නැහැ කෙලෙස් නිවෙන්න. ඉතින් අනවරාතු සංසාරයේ අපි මේ වගේ දර්ශන ඉගෙන ගන්න ඕරු පුරුදු කරලා ආවනේ. මේ ජීවිතේ අපි බණ දහම් කියලා අහලා තියෙන්නේ මොනවා හරි දෙයක්. අපේ ජීවිතේ අපි අද වෙලා ඉන්න දේ බුදුදහමට පෙන්නන්න වැඩි. මේ ඔබේ මගේ මේ ජීවිතේ පුදුමතක තේරෙන බුදුදහමට මේ ලෝකේ මේ ප්‍රශ්නේ නිදහස් වෙන්න. ඉතින් අහුලත් මතක් කරගන්න තියෙන්නේ මම මේ ටික පෙන්වුවට කල්යාණ මිත්‍රයන් සත්‍යර්මස්වරණ කෙනෙක්ගෙන් මෙහෙම සිද්ධිය කියලා අහගන්න ඕගලන්ට පුළුවන්. දැන් ඕගොල්ලෝ පරිශ්‍රණය කරලා බලන්න ඇත්තද මේක කියලා ඒ පරිශ්‍රණය තමයි යෝනිසෝමනසිකාරය කියන්නේ. එතකොට ඒකට සාරූප්‍ය ඒක මොනින් ඇත්තට මේක වෙනවද නැද්ද කියලා හිතන ගම. ඒ හිතන එක උපකාර දෙන්නට කායික මානසික සංවරයක් කරගන්න. ඒ කාන්තේ මේක ඇත්තම ඕගලන්ට වෙන මේක ඇත්තයි. කියන එක මේ දුක කියන එක තණ්හාව නිසා ඇති වෙච්ච එක. තණ්හාව නැතිකොට දුක නැති වෙනවා. මෙන්න මේ විදිහට කළොත් තණ්හාව ජෝල දුක නිකුත් කරන්න පුළුවන් කියලා අවශ්‍ය වලට පහසුයි. ඒක වින පිටි සම්පන්නයි. සෝවා මොකද ප්‍රධාන ලක්ෂණය. සක්කාය දිට්ඨිය නේ සත්‍ය කියලා. ඒ මොකද පිටි කියන්නේ සත්‍ය කොහෙන්ද කොහොමද කියන ටික නෑ තමයි. හොඳටම නැහැ. තමන් සෝවාන් දෙකෙනෙක් තමන්ට නෑ. මෙහෙන් දර්ශනයක් තියෙනවා මෙහෙන් දෘෂ්ටියයි කංකයි සැලදෙන්නේ. සෝවාන් නැති කෙනාට දර්ශනයක් නැහැ සත්‍ය කියලා හිතන්න පුළුවන් සැලදෙනවා ඒකට විචිකිච්ඡා කංකා තියෙනවා. එච්චර. අපි ආයේ ධ්‍යාන ලැබුවත් ධ්‍යාන නොලැබුවත් මේ දර්ශනය නැත්තම් ධ්‍යානයක් ලැබුවා චිත්ත සමාධියක් ලැබුවා කියලා ආර්ය වෙන්නේ මේ දර්ශනයක් නැතිව. අපි සමහර විටක අපි හිතාගෙන සමහර විටක චිත්ත සමාධියක් ඇති වුණොත් මේ දුක්ඛ ලෝකේ මොහතකට මිදලා ඉන්න තැනක ආවොත් ආයක ධානය දුක දෙන්නේ නැති දැන් ශ්‍රේෂ්ඨ වෙන විලා ආර්ය දර්ශනයකට ඇවිල්ලා තියෙනවා. නමුත් එහෙම ලේසියකට ආර්ය වෙන්නේ මේ වගේ දර්ශනයක් ඇතිකම මොකක්ද ඉරිකලා මේ ජීවිතේදී භාවනාවෙන් බහැර දෙයක් කියලා දකින්න එපා. බණ ඇහිම භාවනාව ඥානිසන්තිය. යමක් නොදැන කරන එකට වඩා නොකරන නමුත් දැනගෙන කියන දේ වටිනවා. ඒ හින්දා මේ දර්ශනය හැම දෙයකට වඩා වටින හින්දායි ඔයගොල්ලෝ ප්‍රායෝගික භාවනාව කියන එකට එකක් මොකද මේ ටික පැහැදිලි කරලා දෙන්නවා නේ. නැත්නම් ඔයගොල්ලෝ චිත්ත භාවනාව කරන භාවනාව කරලා කියලා දෙනවා. නමුත් මේ ටික දැනගත යුතුමයි අපි මේ කරන්නේ කොටද කියන එක. මේ දුකෙන් නිදහස් වෙන්න නම් ඒ දුක මොකක්ද කියන එක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. දුකට හේතුව දැනගන්න ඕනේ. හේතුව නැතිකොට දුක නැති වෙනවා කියලා දැනගන්න සිටියෝ සමය උගන්වන්නේ ප්‍රතිපදාව හොඳේ. එහෙම නැතුව තියෙනවා නම් මේ දුක තියෙන දුක නැති කරන්න බෑ ඔයගොල්ලන්ට ප්‍රතිපදාවක් වඩලා. අම්මා තාත්තා දුව පුතා රණ්ඩුදී මුතුමෙක් තියෙනවා නම් ඔය දුකේ ඉන්නේ ඒක අනිත්‍ය වෙන නිසා නම් Tamanට ඕන වෙලාවට දුක නැති වෙන්න බෑ. ඒක අනිත්‍ය නොවිදිනකන්
තමන්ට දුක නැති වෙන්න පුළුවන් අනිත් කෙනෙක් වල දුක එනවා තමන් දන්නේ හෝ නොදන්නේ නැතුව දුක ගෙනත් දෙනවා තමන් දෝනෝම විලාද දුක නිදහස් වෙලා ඉන්නේ නමුත් මේ දුකට හේතුව තමන් තුළ තියෙන නිසා හේතු නැති කරලා දුක තමන්ට නැති වෙන නිසා භ්‍රමචර්යය වඩන තමන්ට දුක නැති කරන්න පුළුවන් කියන තැනක් තියෙන්නේ ඒ ටික හින්දා දුක නැති කරන ප්‍රතිපදාව භාවනාව ඒක කියන්නේ ඉතින් දුක දුක ඇතිවම නැතිවම කියලා දුන්නා මට ඒක මම කියන්නේ ටික මම කියලා දෙන්න කියලා මේ ටික තමයි අපේ ජීවිතේ හදවත හරි චතුරාර්ය සත්‍යය ඔය ටික නොදන්නා කම නිසා සතර මේකට ඔබත් මම දිවිසෙහිසෙවි කියන එක මතක තබන්න ඊට පස්සේ ධ්‍යාන මේ වගේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න නැතුව දුක් නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව මේ කියන එක දන්නේ නැතුව අපි සමාධියක් වඩුවා කියන ආර්යෙත් නැහැ. ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ කියලා ධ්‍යාන තියෙනවා. මේ ධ්‍යාන ඔක්කොම ආර්ය ධ්‍යාන වෙන්නේ. මේවා ලෞකික ධ්‍යාන. ලෞකික ධ්‍යාන තව නොදන්න ක්‍රමයකින් පංචම ධ්‍යාන චතුර්ථ ධ්‍යාන කියලා මේක න්‍යාය දෙක කොටක් තියෙනවා. මේ චතුර්ථ ධ්‍යානයෙන් අවිතක්ක විචාර මත්තං අවිතක්ක අවිචාර විතක්ක විචාර අවිතක්ක විචාර මත්තං අවිතක්ක අවිචාර කියන ප්‍රභේදයකට කඩලා ධ්‍යානංග පහක් කරලා දෙන සිද්ධියකුත් තියෙනවා මේ කුමන ධ්‍යානයක් ලැබුවා මේ ධ්‍යානේ රූපපත්‍ය මග්ගමෞති රූප ප්‍රකලෝකේ උදිසවකවල නේවා ඒවා හරියනේ යම් කිසි කෙනෙක් මේ දුක නැති කරන මඟ කියන චතුරාර්ය සත්‍ය දැනගෙන මේ ධර්මතාවයේ දකින සත්‍යෙම සඳහා සීලයක පිළිතුර ධ්‍යානාංගයක් වඩාගෙන අන්නේ ධ්‍යානෙට කියන මොකක්ද ලෝකෝත්තර ධ්‍යාන භාවයේ නියමිතං අපිචේගාමෙන් දිට්ඨිගතානම් පහනාය නෛර්යානිකෝ දෘෂ්ටිගේ ප්‍රහාණය පිණිස ලෝකෝත්තර ධ්‍යාන භාවයේ ලෝකෝත්තර ධ්‍යානයේ වඩා ඒක වෙනසක්. ඒකට මේ කවුරුත් කියපු පමණකින් සමාධි වුණා කියලා ලෝකෝත්තර ධ්‍යානයක් වෙන්නේ නැහැ. වෙනම දික්ටිකතන පහනාය දෘෂ්ටි දුරු වීම සඳහා කල්යාණ මිත්‍රයන් සද්ධර්ම ශ්‍රවණයෙන් අහලා තියෙනවා. අහපුදී තේන්නේ ඒ දාවර්ණීය ධර්ම දුරු කරනවා. ධ්‍යානාංග වඩනවා. අන්න ඒකට කියනවා ලෝකෝත්තර ධ්‍යානය කියලා. එහෙම නැතුව මේ දුක ඇති නැතිව කියලා දන්නේ නැහැ. ලෝකේ ඇත්තම වෙලා ඇත්ත වෙච්ච දුකින් නිදීගත ධ්‍යාන වඩනකොට ඒකම ඒ ධ්‍යානව දිට්ඨි සාගතයි. ඒ දුක තියෙන දුකෙන් පණ යන්නයි මේ කරලා මම කිය මේමින් ඔළුව ගන්නත් කරන්නේ. මේ කිසි වෙලාවක මෙයා දුක නැති කරන්න නෙමෙයි මේ ප්‍රතිපදාව කරන්නේ. දුක ඇති කරපු හේතු ආයි කරගන්න. මේ හේතුව නැති වුණොත් දුක නැති වෙනවා කියලා දන්න දුකෙන් පැනලා යන්නේ. දැන් දුක ඇති කියලා දුක නැති කරන්න ගන්නකොටම එයා දන්නවා මේ හේතුව නිසා දුක ඇති වෙන්නේ. හේතු නැතිව දුක නැති වෙන කියන දර්ශනය අතහැරලා යාට. මම ලෙඩ වෙනවා මහලු නන්දනවා අනේ මේ දුක මම කොහොමද දුක නැති කරන්නේ කියන දුක ඇත්ත වෙලා ඒකට උත්තර හොයනවා. ඒ කියන්නේ දුක නෝ රේල් පාර පයින්නෝ එකයි දුක නැති කරන්න යන එකයි සමාන වෙනවා. දුකේ කලකිරීම දුකෙන් මිදෙන්න කෙනෙක් රේල් පාරක පයින්නවා කෙනෙක් වහනවා කෙනෙක් දැල්වල දානවා කෙනෙක් මොකද ගන්න දුක නැති කරන්න වෙන ක්‍රමයක් වෙනවා. දෙන්නකම දුක ඇත්ත වෙලා ආර්ය සත්‍යය දුකේ පීඩිතල ලැජ්ජිතල දුකට හේතුව මොකක්ද? ඒකුවා මේ තණ්හා උපාදානයි. ඒක ඇතුලේ මොකක්ද? මේ ස්කන්ධ දෙක. මේ දුක නැති වෙන තණ්හා උපාදානයි නැති කරලා. එහෙනම් මම සීලයක පිළිලා සමාධි වල සංතාන හොයන්න ඕනේ කියලා දුක ආපු හැටි බලලා දුක නැති කරන හදනවා මිසක දුකට උත්තර කපයන්නේ. ඔබට ඒක මතක තබන්න. දුකෙන් බේරලා යන්න යම් කෙනෙක් කටයුතු කරද්දිම තියෙන දුක යන දුක සම්පූර්ණ. ඔබ ධ්‍යානයකට පස්සෙන් හදන්නේ මොකද? දුක නැති වෙන. දුක ඇතිවෙච්ච නැතිවෙච්ච හැටි දන්නේ නැති හින්දා ධ්‍යානයකට පස්සෙන් ලෝකෙන් මිදෙන්න හදනවා. දරු මල්ලන්ගේ කරදර හින්දා ඒකෙන් මිදෙන්න පොතින බයි. ඉතින් ගියාලි දුකේ කාර්ය පීඩාවකින් ඒකෙන් මිදෙන්න ධ්‍යානට පයින් එකයි අතර වෙනසක් තියෙනවද? දෙකම අනිවාර්ය පරිශ්‍රණය. ආරේ පරිශ්‍රණය කියලා. කොහොමද පෙන්නලා තියෙන දුක නැති කරන්න ඒකට ඒක ඇත්ත කරන ප්‍රතිඋත්තර හොයන්න කියලා. ධ්‍යාන ලබන්න කියලා.
මම මේ කියන දේ සහේතුක නැද්ද බලන්න පෙළදහමට එකඟ නැද්ද කියලා බලන්න. අපි මේ කියන එක මිත්‍යාව බොරුවයි මේකයි අරකයි හරි කියලා නමුත් සහේතුකව සාධාරණව බලන්න ප්‍රායෝගිකව ඇත්තට නැති දෙයක්. ඔබට ඔබේ දුක ඇත්ත වෙලා මිසක උත්තර හොයන්නේ ඔබ දුකට අපි හේතුව හම්බ වෙන්නේ නැහැ. දුක නැති කියන උද්‍රයන් වහන්සේ ප්‍රමාණවල කියන දුක ඇති කරන හේතුව නැති කියන මිසක දුක ඇත්ත වෙලා උත්තර හොයලා නෙමෙයි. මේ ඊගොල්ලෝ මතක කරගන්න මෙතන මේ ප්‍රශ්නයක් තියෙනවා මේ ප්‍රථම ධ්‍යානයේ අංග ටික විස්තර කරන්න කියලා. ඇත්තටම ප්‍රථම ධ්‍යානය කියන එකට අපි උත්සාහවත් වෙන්න ඕනේ. මේ යාරේ දර්ශනයේදී ඔබ දුක දුක ඇතිවීම නැතිවීම කියන ටික දැකලා දුක නිරෝධ නාමයෙන් කරලා දුක නැති කරන්න පුළුවන් ආර්ය ශ්‍රැංග මාර්ගයෙන් කියලා සීල සමාධි ප්‍රඥා කියන එක හඳුනන සීලයක කියලා සමතකම තහනක වඩමින් නෝනින් බලනකොට කිලෙස් අනුභවෝ කියනකොට ඔබ තුල ඇති වෙන ධර්මයක් මේක දැනගෙන සමවදින්න පුළුවන් එකක් නෙමෙයි. මෙහෙම කරන්න ඔබට විවිච්ඡේව කාමයේ මේ කාමයේ අතහැර ඇත්තම වෙන බඩු මුට්ටු දේවල් වල ඇත්තම වෙච්ච අතහැර. ඒක ඇත්ත කරලා තේරෙන විදිහට ඒක ඇත්තයි කියන එක අතහැරෙනවා. විවිච්ඡේව කාමයේ විවිච්ඡේව අපසලී. ඒක අතහැරලා කාමච්ඡන්ද ව්‍යාපාද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ. ගෙවල් වල කියන හින්දාම ඇත්ත කියලා කාමච්ඡන්ද හේතුනේ. ඒක බොරු වෙන්න ඒ වර්ගයේ කියන කාම වස්තුන්ට කැමති කාම. ඒක ඇත්ත වෙලා වෙන ගැටීම ටික අදිනවා. යම් දවසක තමන් කෙරෙහි නොදකිනවා මේ ඥාන දර්ශන හුත්තට මොහ කිව්වම කාම වස්තු දකින්නේ නැහැ බාහිර. එතකොට ඇයි තමන්ට දර්ශනයක් දෙන ලෝකේ ඉදුම හැටි හොඳට වෙනවා මිසක ඉතිවිලා තියෙන ලෝකයක් දකින්නේ. එදාට කාමයන්ගෙන් වෙන් වෙලා තමන්ගේ මනස එයා දන්නවා මේ කෙලෙස්සේ තමන් තුළ යොදාගත්ත බව නොදන්න නිසා ලෝකයා කාමයේ හදා ගන්නව නේද කියලා දන්නවා. මේ කෙලෙස්සේ මුදුනම කාම ලෝකෙ හිටින්නේ නැහැ කියන එකක් දන්නවා. දැකලා එයා කාම ලෝකයෙන් අයින් වෙනවා. එයා දැක්කම මේ රූපේ ස්පර්ශ වුණා ධාතු මාත්‍රයේ ස්පර්ශ වුණා කියන නුවණ මෙලෙමදින කෝප්පයල්වා කියන හැඟීම එයාට නැහැ. කෝප්පයල්වා කියලා උන හිත සිහිකල හැකි. ඒක මේ ස්පර්ශයේ සිද්ධිය සම්බන්ධ නැහැ කියන දැනකට එනකම් හිතන්න ඕනේ ඒ දැනටකම් වෙනවා මේ දර්ශනය. ගෙනල්ලා කාමයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් වෙනවිච්ච තමන්ගේ මනස දකිනවා. ඒ නිසා තමන් තුන් දැන් ඇති විවේකී දකිනවා. ඉස්සර ගෙවල් දුව දරුවෝ යාන වාහන හින්දා හදන්න රකින්න වැඩි දුර කරන් තිබුණු වෙහෙසක්. දැන් ඒව නැතිකමෙන් තමන් තුළ ඇති විවේකයක් දකිනකොට ඒ නිසාම ප්‍රීතිය ලැබෙව වෙනවා. විවිච්ඡේව කාමයේ විවිච්ඡේව අකුසලයේ ධම්මේ. හැබැයි තාම විතක්ක පහිත විචාරයට ආරමුණු හිතන්න පුළුවන් එකෙන් හිතපු අරමුණ හැතරෙන්න පුළුවන්. නමුත් කාමයෙන් අකුසල ධර්මයෙන් වෙන වෙලා විතක්ක සහිතයි විචාර සහිතයි ප්‍රීතියක් හා සැපේකුත් තියෙනවා. ඒ ප්‍රීතිය සැපේ තියෙන්නේ කාමයන්ගෙන් අකුසලයෙන් වෙන්වීම නිසා ආපු විවේකයේ තමන් කරේ ගන්න නිසා. එහෙම නැත්නම් මේ කාමයන්ගෙන් අකුසල ධර්මයෙන් යුක්තයි මොහොතකට හැගෙවිච්ච නිසා එන්නේ. අන්නේ ප්‍රථම ධ්‍යානය කියන එක තමන් තුළ. එතකොට මේ ප්‍රථම ධ්‍යානයේ ප්‍රධාන ලක්ෂණය තමන්ගේ මනස රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන බාහිර ආයතන පහට නැඹුරු වෙලාම නැහැ. නැඹුරු වෙන්නෙම නැහැ. ධ්‍යානලාභී කියන සමුදේ වෙනකොට නැගිටට පස්සේ නැහැ. නැගිටලා හෝ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බේට නැඹුරු මනස පවතින තා ධ්‍යානෙ පවතින්නේ. එහෙනම් මේ ධ්‍යානෙ බෙදෙනවා. ධ්‍යානය කියන එක එහෙම සමවැදුනහම බෙදෙන එකක් නෙමෙයි. ඔගොල්ලෝ දැකලා ඇති, අහලා ඇති දේවදත්ත තහවුරුදු ධ්‍යානයේ සමවැද ධ්‍යාන බලයෙන් තමයි එක විද්‍යාමාවලින් ගිහලා අජරත් කුමාරයව රවට්ටගත්තේ. ධ්‍යානයේ එහෙම විදුන ගෙර්දි හිටින්නේ නැහැ. එහෙම ධ්‍යානයේ කියන එක සමවැදිනකොට විතරක් කියන ගන්න ධ්‍යානයේ තියෙනවා ආවර්ජන සමාපජන උත්ථාන අධිඨාන පච්චවේකනට මේක නැගිටින්න පුළුවන්කමකුත් තියෙනවා. ඕන තරම් සමවදින්න පුළුවන්කමකුත් තියෙනවා. නැගිටිනවා කියලා කියන්නේ ඒකෙන් කනුදිනු කරන්න කටයුතු කරන්න පුළුවන් හේතුව නොපුරුදු ධ්‍යාන කාලක්‍රියා කළා කියන්නේ ධ්‍යානෙ තිරිලා නෑ.
ආයතන ටික පරිහරණය කරද්දී කලුරේ කළත් උපදින ධර්මවලට. ඒකෙදි ඒ ප්‍රීති සැපය ඔබට මාත් හිතන විදිහට මේ හිතේ හිතාගෙන චූටි සැපයක් නෙමෙයි. ඒ ප්‍රීතිය සැපේ මේ මුළු කයම නොතෙමු තරක් නෑ. ඒක විතරකටවත් වෙනවා. මේ ඔය ටිකම දුක ඇතිවීම ඒ හේතු නැතිවෙන දුක නැති කරන්න පුළුවන් කියන අවබෝධයෙන් යුක්ත ප්‍රතිපදාවෙන් ගිහිල්ලා හම්බ වෙන තැනකට තියෙන හම්බ නොවන තැනකට ඔය හතරම නැතුව කොමන හෝ කමඨානක් විතරක් වඩලා දුක යට වෙනවා. අවිද්‍යාව හැදෙවිලා නැති කළා නෑ. අවිද්‍යාව අනුසය තියෙද්දි ඕව දන්නේ නැතු නමුත් හිත විතරක් අරමුණකට එක අරමුණකට විතර සීමා කළා ওই ගැටි ටික තමයි උපදවා ගන්න පුළුවන්. නමුත් ඒ වුණා කියලා ආර්ය ධ්‍යානයක් කියන්නේ. ඔකට මම උදාහරණයක් කියන්නේ මහා පරිනිර්වාණ සූත්‍රය. තියෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාණ්ඩ විශාලමානෝර කුස්නාරාවට යනකොට අතරමඟදී හම්බෙන පුක්කුස මල්ල කියලා ආයතනය. මේ පුක්කුස මල්ල කියන්නේ උද්දකරාම පුත්‍රයන්ගේ සාවතේ. මේ උද්දකපාම පුත්‍රයන්ගේ සාවතෙන් හේතුව මොකද කියලා දන්නවද? උද්දකරාම පුත්‍රයන් එක්තරා දවසක ගංගාවක ඉන්නේ ඉඳගෙන සමාපත්තියේ ඉනෝට ඉතින් යනවා කරත්ත 500ක්. කරත්ත 500ක් යනකොට ගියාට පස්සේ ඉවුරේ මඩයි දූවිලි ඔක්කොම ඇදලා දැන් එතෙට එනවා කවෙන්නේ. මෙච්චර කරත්ත 500ක් කරකම් මෙතන හිටි වහන්සේ දැකේ නැද්ද? පොකුස බලන්න නෑ මම දැක්කේ. ඒ කියන්නේ රත 500ක් සද්දවත් එන්නේ නෑ මම සද්ද ඇහුනේ නෑ. ඒක වහන්සේ නිදාගන්නේ නෑ මම නිදාගන්නේ. එන සංඥා ඇතුළේ ඕම සංඥා ඇතුළේ හිටියේ කියනවා. ඒකාන්තේ අද්භූතයි ඒකාන්තේ ආශ්චර්ය රත 500ක් කියලා දැක්කේ නෑ. සද්ද ඇහිලත් නෑ නිදාගන්නත් නෙමෙයි. සංඥා ඇතුළේ අහෝ මෙබඳු විහරණයක්. අහෝ මෙබඳු සමාපත්තයක් කියන තැනකින් තමයි සත්‍යය ඇති කරගත්තේ. ඒද ආර්ය ධ්‍යානය කියන්නේ. ඒද ආර්ය දර්ශනයක් කියන්නේ. ඒ දර්ශනයද එතකොට හිතන්න මේ උගතාව මොහොතකට සම්වදින් දෙයක්ද කියන්නේ. ඉබ්බඳු ගැඹුරු සාන්ත විහරණ පව අනාහයයි. එතකොට පහුකාල බුදුදහම වහන්සේ ඊට පස්සේ උපමාවක් කිව්වා මේ මිනිස්සයා මම ආලාර කාලයෙන් කියන තිබුණු සද්ධාව කගේ හෝ පාකල් හරනවා කියලා එයාගේ සද්ධාව දරුවෝ තථාගතයන් වහන්සේ කියන සද්ධාව තියෙනවා. තථාගතයන් වහන්සේ උපමාවක් කියනවා. මම ඔබට යමක් කියන්නම්. මම එක්තරා දවසක කුඹුරක ඔය පැලවල් කියන හේතු කුඹුර මැද සත්‍යයට පැලක හිටියා. ඉතින් මම නැගිටලා බලනකොට මොන කුඹුර වටේ පැල වටේ මොනසිය උඩා. ඊට පස්සේ මම අහුවා ඒකත් කියන්නේ මොකද මේ සෙනඟ පිළිලා. ඒක පස්සේ දන්නේ නැහැ. පැලට එහා පැත්තේම ගොම්බානක් එක්ක මිනිස්සු දෙන ආහාරවල අකුණක් අහලා එන ගහලා බොන් දෙන්නත් මැරිලා මිනිස්සුත් මැරිලා. ඇයි ඔබ වහන්සේ දැක්කේ නැද්ද? නෑ මම දැක්කේ. ඔබට ඇහුන්නේ නැද්ද? නෑ මට ඇහුන්නේ. එතකොට ඔබට විලාසෙන්නේ නෑ මම නිදාගන්නේ මැරිලා ඉන්නේ. ඔබ හිත ඇතුළේ සංඥා ඇතුළේ කොහොම සංඥා ඇතුළේ කියලා කියනවා. එතකොට මේක අහලා අර කරත් ගියාට වඩා පැලයින විදිහට එන ගහලා ඇහුන්නේ කියන්නේ අහෝරුබඳ විහරණය කියලා තථාගතයන් වහන්සේ කෙරේ සද්ධාව ඇති කර ගන්න අය මොනවද බහුකාරයේ ඒකත් පස්සේ නමුත් මම මතක් කරන්නේ චිත්ත සමාධිය කියන එක හිත වඩනකොට ඇති වෙන දෙයක්. ඒක දැනගන්න කල්ප ගණන් ඒක කියලා දෙන්න කල්ප ගණන් කෙරුම් පුරුදු බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්න ඕනේ නැහැ. අබුද්ධ උපාද කාලවල චිත්ත සමාධිය කියන ධර්මතාවය. නමුත් මේ චතුරාර්ය සත්‍ය කියලා දෙනවා කියන්නේ මේ ලෝකී ඉපදීම නැති වීම කියන එක මේ ලෝකෙට ආපු දෙයක්. මොකද අවිද්‍යාව ස්පර්ශ කරන ලෝකයක්මයි තියෙන්නේ. තියෙන ලෝකයකයි අපි උපන්නේ ඒ ලෝකේ ඉන්නවා අපේ නටන ලෝකේ තියෙනවා කියන දැනීමයි අපේ ජීවිතේ තියෙන්නේ. ඒ බුද්ධ තනක ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධ ගාමී ප්‍රතිපදාව බම්බයක් වුණ ශරීරයක බුද්ධ ජනනාත දෙන්නේ. මේ ලෝකය ඔබට මට තේරෙන්නේ මහානේ ලෝකයේ ඇති කිරීම ලෝකේ නැති කිරීම නැති කරන මගක් බම්බයක් වුණ ශරීරයෙන් පාරන්නේ. මම ඔය කලින් කියලා තියෙනවා. ඔබට මේ දෙන්නේ මට දෙන්නේ. තණ්හාව නිසා දෙන්නේ හේතුව. තණ්හාව නැතිව කොට දෙන්නේ නැහැ. කියන තැනදී මේ
මෙහෙම දර්ශනයක් තියෙනවා මේක දැක්මක් තියෙනවා ඒකාන්තේ මේ දීර්ඝ සංසාර ගමන ඔබට මට නතර කරගන්න පුළුවන් මේ වගේ දර්ශනයක් ඉගෙන ගත්තොත් මේක නොතේරුනොත් අතහරින්න එපා ජීවිතේට කෙරට වටිනවා මේක මගේ පෞද්ගලික අදහසක් නෙමෙයි මම කරුණ කාරණා තේරෙන විදිහට සාහිත්‍ය ඕගලන්ට මතක් කළා මම මේ කතා කරන ඕන කෙනෙකුට අසත්පුරුෂ අදහස දෙන්නේ නෙමෙයි සත්පුරුෂ අදහස තර්ක කළ හැකි කිව්වේ හැකි ප්‍රශ්න කරුවේ මම කියන්නේ කිසි වෙලාවක හේතු කියලා පිළිගන්නේ කියලා නමුත් ඕගලන්ට සැසඳ දෙන්නේ නැත්නම් ගැළපෙන්නේ නැත්නම් කතා කළ හැකි මොකද මේ ධර්මයේ ලක්ෂණයක් තියෙනවා ඒ ප්‍රශ්නේ මෙහෙල්ල බලන්න කියලා ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන් ඒක හොයන්න බෑ කියන තැනකින් මේ චතුරාර්ය සත්‍ය හංගවල කියන මොකොත් නැහැ ඒ නිසා මේ ධර්මයේ ඉගෙන ගන්න තීරුම් අරගෙන කොහොම හරි මේ දුක්ඛාන්ත සාකරෙන් ඉතල වෙන්න වීදියේ කරන්න කියලා මතක් කරනවා